නිෂ්පාදනය කරන ස්ථානය ඔබට අපේ ආයතනයට එන්න නොහැකි වුණත් මේ අවස්ථාවේදී මම හිතනවා මේ නිරීක්ෂණයෙන් ඔබට ඒ දේවල් දැක ගන්න පුළුවන් වෙයි කියලා. මම පුළුවන් තරම් මම ඇත්තටම අපි මේ මොනවාද අපි කොම්පෝස්ට් නිෂ්පාදනය පිළිබඳව පුහුණු වැඩසටහන් අපේ කණ්ඩායම විසින් සිදු කරනු ලබනවා. එතනදී අපි පුළුවන් තරම් ඒගොල්ලන්ට තාක්ෂණික දැනුම සජීවීවව ඒ කියන්නේ ප්‍රායෝගිකවම දෙන්න තමයි සූදානම් කරන්නේ. ඉතින් මම හිතනවා අද දවසේ මේ වැඩසටහනෙන් ඔබ එතෙන්ට ගියා නොවුනත් අපේ ආයතනයට ඇවිත් ප්‍රායෝගිකව සම්බන්ධ නොවුනත් පුළුවන් තරම් ප්‍රායෝගිකව මේ දේ සිදු කරන විදිහට ඔබට හැඟීමක් ඇති වෙන විදිහට මේ තාක්ෂණය අද දවසේ ලබා දෙන්න තමයි පරිම උත්සාහ දරන්නේ. ඉතින් ඔබ මාත් එක්ක එකතු වෙන්න. මේ තමයි තියෙන්නේ අපේ මාකඳුර පර්යේෂණ ආයතනයේ අපේ කොම්පෝස්ට් ව්‍යාපෘති කරන ස්ථානය. එතකොට මේ ඔබට පේනවා මේ පොල් වගාව යටතේ අපි මාකඳුර කියන්නේ පොල් වගාවක් යටතේ නඩත්තු වෙන ආයතනයක්. එතකොට මේ පොල් වගාව යටතේ තමයි අපි මේ විදිහට ගොඩ ක්‍රමයට ගොඩවල් සකස් කරලා තියෙන්නේ. ඔබට පේනවා. එතකොට සාමාන්‍යයෙන් ගොඩක් හදන අවස්ථාවකදී අපිට ඒහා සමාන ගොඩක් ඊළඟට එහා පැත්තට හෝ මෙහා පැත්තට පෙරලන්න ඉඩ තියාගෙන තමයි ගොඩවල් ගැහිම සිද්ධ කරන්න ඕනේ. මෙතනදී ඇත්තටම සාර්ථක සහ ලාභදායී පහසුම ක්‍රමයක් විදිහට අපිට මේ ගොඩ ක්‍රමය හඳුන්වන්න පුළුවන්. ඔබට ඇත්තටම පේනවා මේක පෙරලා ගන්න බොහොම පහසුයි. ඒ වගේම තමයි අපිට මේකේ තියෙන ප්‍රශස්ත තත්ත්ව මැනගන්න, ඒවා පරීක්ෂා කරගන්න බොහොම පහසුයි. ඒ වගේම තමයි වාතයට ඔබට පේනවා මේක යටින් අපි විවෘත කරලා පොඩ්ඩක් තියන්නේ ඉටි වලින් ඉදිරියෙන් වැහුවත් නමුත් වාතයට නිරාවරණය වීම වුණත් මේක වැඩි. ඒ නිසා ඉක්මනින් දිරීමේ හැකියාව වැඩි. ඉතින් මේ වගේ ක්‍රම අනුගමනය කිරීම තුළින් මම හිතන්නේ මහා පරිමාණ කොම්පෝස්ට් නිෂ්පාදනය කරන අයට බොහෝම පහසුවෙන් මේක කරගන්න පුළුවන්. මේ ගොඩ ක්‍රමයේ වාසි මොනවද කියන එක ඇත්තම ලාභදායීම ක්‍රමයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මහා පරිමාණයේ නිෂ්පාදනය සඳහා සුදුසුයි, පෙරලන්න පහසුයි, ප්‍රශස්ත තෙතමනය අපිට පවත්වා ගන්න පහසුයි, හොඳින් වාතාශ්‍රය ලැබෙනවා, ඒ වගේම ඉක්මනින්ම දි รา පත් වෙනවා. මම මේ ටික තමයි කලිනුත් ඔබට පැහැදිලි කරේ. ඇත්තටම අපිට කොම්පෝස්ට් ගොඩේ ගොඩක් තත්ත්ව අපි හරියට දෙන්න ඕනේ. ඉතින් මේවට බලපාන සාධක මොනවද කියලා අපි පොඩ්ඩක් බලමු. ඔබට පේනවා පළවෙනි එකකින් පෙන්නනවා අපි අමෝද්‍රව්‍ය වල කාබන් නයිට්‍රජන් අනුපාතය. ඊළඟට කියනවා තෙතමනය. ඊළඟට වාතනය. ඊළඟට ප්‍රතික්‍රියා තත්ත්ව. ඒ කියන්නේ මේ ගොඩේ තියෙන ප්‍රතික්‍රියා තත්ත්ව ගැන අපි පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. ඊළඟට උෂ්ණත්වය. ඇත්තටම උෂ්ණත්වය ඉතාම වැදගත්. මම ඉස්සරහට කතා කරන්න. ඊළඟට අමුද්‍රව්‍ය වල කැබලි ප්‍රමාණය. ඒක සාමාන්‍යයෙන් අපිට මැෂින් භාවිතා කරනවා නම් අපිට පොඩ්ඩක් මේක ඉක්මන් කරගන්න පුළුවන්. ඊළඟට ගොඩේ ප්‍රමාණය. අපි ගොඩ ගහන ප්‍රමාණය, ඒ කියන්නේ ගොඩේ පළල මේ වගේ දේවල් අපිට වැදගත් වෙනවා. ඉතින් අපි පොඩ්ඩක් බලමු මේක මේ කොහොමද අපි මේ සාධක කරගන්නේ කියන එක. මොකද මෙතන කාබන් නයිට්‍රජන් අනුපාතය කියලා කියන්නේ දි รา පත් වීමට අපහසු අමුද්‍රව්‍ය. ඒ කියන්නේ දැන් කාබන් වැඩි නම් අපිට මේකේ කාබන් ප්‍රමාණය වැඩි නම් මේක දි รา පත් වෙන්න අපහසුයි. ඉතින් ඒ හින්දා අපි පුළුවන් තරම් කාබන් අඩු ද්‍රව්‍ය තමයි මේකට යොදා ගන්න ඕනේ. කියන්නේ කාබන් අඩුවෙන් තියෙන නයිට්‍රජන් වැඩිපුර තියෙන දේවල් අපි මේ කොම්පෝස්ට් හදනකොට මේකට එකතු කරගන්න ඕනේ. ඔබට මෙතන පෙන්නන්නේ අපි CN අනුපාතය වැඩි අමුද්‍රව්‍ය. ඒ කියන්නේ දි รา පත් වීමට අපහසු ඒවා. ඒ කියන්නේ 10ක් පිදුරු ඔය වියලි කොළ වර්ග තියෙනවා. සමහර කොළ වර්ග. හැම කොළම නෙමෙයි. උණ ගස් වල කොළ, ටර්පන්ටයින් ගස් වල කොළ, තේක කොළ උනත් චුට්ටක් දිරන්න අමාරුයි. නමුත් එහෙමම ලොකු ගැටලුවක් නැහැ. ලී කුඩු දැන් ඒවා. එතකොට අපි පොඩ්ඩක් බලමුකෝ. දැන් සමහර දැන් උතනම ඇත්තට අපි අද කතා කරද්දී මං හිතන්නේ මේ අපේ පුහුණුලාභීන් මහත්වරුන් මේ සියලු දෙනාම ගෙන් කොටසකට හරි සමහර වෙලාවට 10 තියෙන්න පුළුවන් වැඩිපුර. දැන් මම අපිත් එක්ක කතා කරන අය අහන්නේ අපිට ලී මෝලක් තියෙනවා වැඩිපුර ලී කුඩු ගත්ත හැකි. 10 තියෙනවා ඇති තරම්. මිස් අපි කොම්පෝස්ට් නිෂ්පාදනයක් පටන් ගන්නද කියලා අහනවා. මම හිතනවා එතනින් අපි පටන් ගත්තොත් මේක වැරදෙනවා.
මොකද දහයිය සහ ලීකුඩු කියන එක ප්‍රධාන අමුද්‍රව්‍යයක් විදිහට ඔබ යොදන්න තීරණය කරලා තියෙනවා නම් ඇත්තටම එහෙම කරන්න බෑ. එහෙම කෙරුවොත් මේ කොම්පෝස්ට් හරියට ජීර්ණය වීම නැතුව යනවා. මොකද දහයිය සහ ලීකුඩු සමහරක් වියලි කොළ පිදුරු කියලා ගත්තට ඇත්තටම පිදුරු වල කාබන් තියෙනවා. නමුත් සාමාන්‍ය ප්‍රමාණයකට දි รา පත් වීමේ හැකියාව තියෙනවා. නමුත් ලීකුඩු සහ දහයිය මේ කෙලින් අපි දැම්මොත් මේක දිරන්නේ නැහැ. මොකද කාබන් ප්‍රමාණය වැඩි. ඔබ දන්නවා අතට ගත්තාම අපිට මේ කාබන් ප්‍රමාණය වැඩි කියලා තියෙනවා. ඒ නිසා ඒවා අපිට මේ ගොඩට යොදවුවාම හුඟක් වෙලාවට දි รา පත් වීම අපහසු වෙනවා. ඒ නිසා මේකට නිරන්තරයෙන්ම අපිට යොදන්න වෙන්නේ දි รา පත් වීමට පහසු අමුද්‍රව්‍ය. ඉතින් එතනදී පිදුරු කියන දේ අපිට යොදන්න පුළුවන්. මෙලේ තියෙනවා, කුඹුර පිදුරු තියෙනවා. එහෙම ගැටලුවක් විශාලව එන්නේ නැහැ පිදුරු වලට. දහයිය වලට තමයි ওই ගැටලුව. ලීකුඩු වගේ දේවල් සමහරු තට්ටු වශයෙන් දාන්න කතා කරනවා. ඇත්තටම එහෙම වුණොත් මේක ගැටලුවක් වෙයි. දහයිය වුණත් මම ඉස්සරහට කියන්නම් දහයිය අඟුරු බාගෙට පුච්චපු කරකරපු දහයිය විදිහට අපිට ගොඩේ අවසාන කොම්පෝස්ට් ගොඩට අවසානයේ 100ට 2ක් විතර වගේ එකතු කරගන්න පුළුවන්. කිලෝ 100ක් ගත්තොත් කිලෝ 2ක් වගේ තමයි අපිට මේ දහයිය කරකරගත්තු අඟුරු. අලු නෙවෙයි අඟුරු වශයෙන් අපිට එකතු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඒ විදිහට තමයි දහයිය එකතු කරන්නේ. එහෙම නැතුව කෙලින්ම දහයිය මේකට දාලා දි รา පත් කරන්න කියලා හිතන්න යන්න හොඳ නෑ කියන පණිවිඩය තමයි මට මෙතනදී දෙන්න තියෙන්නේ. ඊළඟට අපි දැන් මේ බලමු පොඩ්ඩක් මේ CN අනුපාතය අඩු අමුද්‍රව්‍ය මොනවද කියන එක. ඒ කියන්නේ CN අනුපාතය අඩු අමුද්‍රව්‍ය කියන්නේ නයිට්‍රජන් ප්‍රමාණය වැඩි අමුද්‍රව්‍ය තමයි අපිට තියෙන්නේ. එතකොට ඒව බොහොම දි รา පත් වෙන්න පහසුයි. ඔබ දන්නවා කොළ පාටට තියෙන කොළ වර්ග හැම එකක්ම දි รา පත් වෙන්න පහසුයි. නයිට්‍රජන් වැඩි. ඊළඟට අපිට කෙසෙල් කඳක් මේ වගේ දේවල් සත්ව පොහොර ඒ කියන්නේ සත්ව පොහොර වලදී අපිට බ්‍රොයිලර් ලිටර් ගොම හැම දෙයක්ම නයිට්‍රජන් තියෙනවානේ. එතකොට මේවා බොහොම පහසුවෙන් අපිට දි รา පත් වෙන්න පුළුවන්. ඔබ දන්නවනේ සාමාන්‍ය මේ අනුපාත ගැන ඔළුවේ තිබ්බේ නැති වුණත් කෙනෙකුට ප්‍රායෝගිකව දි รา පත් වෙන්න පහසු අමුද්‍රව්‍ය මොනවද කියන එක දැනෙනවා. ඒ දේවල් තමයි අපි වැඩිපුර මේකට භාවිතා කරන්න කියන්නේ. ඒ නිසා මේ අනුපාතය ගැන පොඩි අවධානයක ඉන්නවා නම් කොහොම හොඳයි. පහසුවෙන්ම සරලවම මම කිව්වොත් විද්‍යාත්මක පැත්තකට නොයා දි รา පත් වෙන්න පහසු අමුද්‍රව්‍ය පුළුවන් තරම් අපේ කාබනික පොහොර හදන එකේ ගොඩට එකතු කරගන්න බලන්න. එහෙම වුණොත් ඔබට ඉක්මනින් දීර්ණය කරගත්තු හොඳ ප්‍රමිතියකින් යුක්ත කාබනික පොහොර ටිකක් හදා ගන්න පුළුවන්. ඉතාමත් වැදගත් වෙනවා. ඔබට පේනවා මේ හෝස් මගින් අපි වතුර දාන්න ඕනේ. ඒ වගේ දේවල් කරන්න ඕනේ. අපි ඒක මම හදන වෙලාවට ඊළඟට කතා කරනවා. ඉස්සෙල්ලා අපි නිකන් බලමු මේකේ කොච්චර තෙතමනයක් තියෙන්න ඕනේද කියන එක. මේ ගොඩක් අපි හදන අවස්ථාවේදී 150ක් 60ක් වගේ තමයි තෙතමනේ තියෙන්න ඕනේ. වඩා 160කට වඩා වගේ වැඩි වෙන්නත් බෑ. කියන්නේ ගොඩාක්ම තෙතමනය තියෙන්නත් බෑ. සාමාන්‍ය තත්වය තියෙන්න ඕනේ. එතකොට සාමාන්‍යයෙන් අපි ගොඩක් කොළප හැටි කොළ කෙසෙල් හදන්න වගේ දේවල් අපි භාවිතා කරන වෙලාවේදී ඒක අපි ගොඩ කලලා තියෙනකොට ඒවෙන් වතුර වගේ ගන්න ගන්නවා. මොකද ගොඩ කොළ වර්ග වලින් සාමුත්තේ එතකොට මේ වැඩි වෙන නිසා අපි සාමාන්‍යයෙන් 50ක් 60ක් තමයි කියලා තියෙන්නේ. එතනින් එහාට වතුර දාන්න අවශ්‍ය නැහැ. එතනදී අපට ප්‍රශස්ත මේ තෙතමනය අපිට බලා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ගොඩක් හදුවට පස්සේ අපි පොලිතින් එකෙන් වහනවා. ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් දින 6ක් 7ක් වගේ යනකොට, ඒ කියන්නේ සතියක් හිතන්නකො. සතියක් යනකොට අපි මේ ගොඩේ තෙතමනේ පරීක්ෂා කරන්න ඕනේ. මොකද අපි ඒ වෙනකොට අපි වතුර දාලා ඔක්කොම කරලා කම්ප්ලීට් කරලා අපි මේක වහනවා. නමුත් අපි දන්නේ දැන් මේක ඇතුලේ තියෙන වතුර ප්‍රමාණය ඇති වෙලා තියෙනවද එහෙම නැත්නම් මදිද කියන එක. මොකද අපි සාමාන්‍යයෙන් කොම්පෝස්ට් ගොඩක් හැදුවට පස්සේ පළවෙනි සතිය පටන් ගන්නකොටම ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාව පටන් අරගෙන ආරම්භ වේගන යන අවස්ථාව. ඉතින් මේගොල්ලන්ට හොඳ තෙතමනයක් ප්‍රශස්තව දිය යුතු වෙනවා. ඉතින් ඒ නිසා අපි සතියකින් අපි ටිකක් බලනකොට සමහර වෙලාවට මේකේ වතුර ටික අර මේ ඉවර වෙලා අවසන් වෙලා වියලි තත්වයක් ගොඩේ තියෙන්න පුළුවන්. ඔබට මේක දැනෙන්න පුළුවන්. අපි නිකන් ගොඩ බැලුවොත් ඇත්තටම වියලි ස්වභාවයක් තියෙනවා. ඉතින් අපිට සමහර වෙලාවට පේන්නේ නැහැ මේකේ.
මේ නිකන් පිටින් වියලිලා තියෙනවා. නමුත් ඇතුළත තෙතමනේ තියෙන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේක බලාගන්නේ? එහෙමනම් අපිට පුළුවන් ටිකක් දිගට ලීයක් අපිට මේ සූදානම් කරගෙන අපිට මේක ඇතුළට ඇනලා බලන්න ඕනේ ලීයේ තෙතමනය තියෙනවද නැද්ද කියන එක. ඒ අනුව අපිට පුළුවන් තෙතමනය පරීක්ෂා කරගෙන මේ ලීය වියලී නම් වතුර යොදන්න පුළුවන්. මේ ලීයේ තෙතමනය තියෙනවා නම් අපිට වතුර යොදන්න අවශ්‍යතාවයක් නැහැ. ඊළඟට ආයෙමත් ගොඩ වහලා තියන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. හඳුන්වන්න පුළුවන්. ඇත්තටම වාතනය කියන්නේ අපිට මේකේ මේ ඔක්සිජන් හුවමාරුව සහ කාබන් ඩයොක්සයිඩ් හුවමාරුව. මෙතනදී ඔබ දන්නවා මම මුලින්ම කිව්වා මේ සංකීර්ණ කාබනික ද්‍රව්‍ය ටික සරල කාබනික ද්‍රව්‍ය බවට පත් කරන්න සුද්ධ ජීවීන් කියලා. ඇත්තටම ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ අපිට මේක කරන්න පුළුවන් කියලා. දැනට එන කෝල්ස් සමහර කෝල්ස් අනුව අපිට හැගී යනවා මේ ඒගොල්ලන් අහන්නේ මිස් අපිට මේ අපි ලක්ෂ මෙච්චරක මැෂින් එකක් තියෙනවා අපි ගත්තොත් අපිට එක දවසින් මේ අමුද්‍රව්‍ය ටික මේ මැෂින් එකට දාලා කුඩු බවට පත් කරලා අපිට කොම්පෝස්ට් හදන්න බැරිද කියන්නේ. ඇත්තටම ඒ වගේ දේවල් අපිට කරන්න බෑ. එහෙම ගත්තොත් වෙන්නේ අමුද්‍රව්‍ය සහ ඒ වගේ පවුඩර් එකක් විදිහට විතරයි මේක කොම්පෝස්ට් එකක් නෙමෙයි. ජීර්ණය වෙච්ච පොහොරක් නෙමෙයි. මේක සුද්ධ ජීවීන් විසින් කාලයක් දෙන්න ඕනේ. ඒකත් ඒගොල්ලෝ තමයි මේක ජීර්ණය කරන්නේ. අපිට කරන්න බෑ. ඒ නිසා මේක එක පළවෙනියෙන්ම අපි හිතන්න ඕන සුද්ධ ජීවී ක්‍රියාවලියක්. ඒගොල්ලන්ට අවශ්‍ය කරන තත්ත්ව අපි ලබා දෙන්න ඕනේ. එහෙමනම් ඔබ දන්නවා සුද්ධ ජීවීන් ඉන්න පරිසරයක ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා අපිට වගේ මේගොල්ලන්ට. එහෙමනම් ඒගොල්ලන්ට අවශ්‍ය වෙනවා ඔක්සිජන්. ඔක්සිජන් නැති වුණොත් ඒගොල්ලන් වෙනත් වෙනත් දේවල් හදන්න පටන් ගන්නවා. ඒ නිසා අපිට ඕන ඔක්සිජන් සහිත තත්ත්වයක්. ඕකට අපි කියනවා ඔක්සිජන් සහිත තත්ත්වයට සවායු තත්ත්වයක් කියලා. ඇත්තටම සවායු තත්ත්වයක් අපිට ලබා දෙන්න ඕන මේ ගොඩ ඇතුලේ. ඔබට පේනවා මේ ගේට් 750 පොලිතින් එක අපි උඩින් ආවරණය කරත් යටින් ගොඩ වටේට අඩියක් විතර තියලා විවෘත කරලා තමයි මේක වහලා තියෙන්නේ. ඔබ දැක්කා. සමහර අය සම්පූර්ණම මේ ගොඩ වහන්න උත්සාහ කරනවා. එයාලා හිතන් ඉන්නවා මේක සම්පූර්ණම ගොඩ වැහුවට පස්සේ මේක ඇතුලේ හොඳට තැම්බිලා කුණු වෙලා වගේ අර එන රොඩු ටික තමයි මේගොල්ලෝ හිතන්නේ කොම්පෝස්ට් කියලා. හැබැයි මම කියන්න ඕනේ කුණු වෙලා පල් වෙච්ච රොඩු ගොඩක් බවට පත් වුනේ කොම්පෝස්ට් එකක් නෙමෙයි. ඒ කොම්පෝස්ට් එකේ ප්‍රමිතියක් නැහැ. කිසිම ගුණාත්මක බවක් නැහැ. පෝෂණීය අගයක් දෙන්න එකට බෑ. විශ්ලේෂණය කෙරුවොත් වාර්තාවේ පෝෂක ඒකේ නැහැ. පෝෂක විනාශ වෙලා තියෙනවා. එහෙමනම් අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ ඔක්සිජන් සහිත මාධ්‍යයක ජීර්ණයක් තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් අපි ඒගොල්ලන්ට වටේට විවෘත කරපු මේ විදිහට විවෘත මේ එකක් තියන්න ඕනේ. එතනින් ඔක්සිජන් හුවමාරු වෙනවා. ඊළඟට එතකොට ඒගොල්ලන්ගේ පරිවෘත්තීය ක්‍රියා හින්දා ගොඩ ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් විශාල වශයෙන් නිපද වෙනවා. එතකොට මේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්න ඉඩ දෙන්න ඕනේ. ඒක තමයි වායු හුවමාරුව කියලා ඔබට මේ පෙන්වන්නේ. ඔක්සිජන් පරිසරයේ ඔක්සිජන් ඇතුළට යන්න හැදෙන කාබන් ඩයොක්සයිඩ් පිට වෙන්නත් අපිට මේකේ හොඳ සවිවර බවක් තියන්න ඕන මේ ගොඩ ඇතුළේ. ඔබට දැන් පේනවා මේ වාතනය සිද්ධ වෙන විදිහට අපි වහපු ගොඩක් තමයි පේන්නේ. එතකොට මම කිව්වා සම්පූර්ණ වශයෙන්ම ගොඩ වහන්න එපා කියන එක ඉඩක් තියන්න කියලා කිව්වා. එතකොට මම කියන්න කැමති සවායු තත්ත්වයක්. එහෙම නැත්නම් ඔක්සිජන් සහිත මාත්‍රයක් නැතුව අපිට මේක නිර්වායු තත්ත්වයක්. ඔක්සිජන් රහිත මේ අවස්ථාවක් මේකට ගොඩට ඇති වුණොත් ඔබට මම කියන්නම් මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම එතකොට වෙන්නේ මේක ඇතුලේ ඉන්නවා නිර්වායු බැක්ටීරියා. ඒ කියන්නේ ඔක්සිජන් රහිත මාධ්‍යයක වැවෙන බැක්ටීරියා වර්ග ඉන්නවා. එතකොට ඒගොල්ලන් මේකේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට ඒගොල්ලන්ගේ තත්ත්ව ගුණණය කරගෙන ඒගොල්ලෝ මේක කුණු වෙච්ච පල් වෙච්ච රොඩු ගොඩක් බවට පත් කරන්න හදනවා. කුණු වෙන ගඳක් වගේ එනවා. දුගඳක් ඇති වෙනවා. ඔබ හදපු ගොඩක් අසලින් ඔබ යනවා. ඒ යන අවස්ථාවේදී ඔබට දැනෙනවා නිකන් දුර්ගන්ධයක්. නිකන් එක වායුන් වර්ග විෂ වායුන් තියෙනවා, ගඳ සහිත වායුන්. ඔබට දැනෙනවා මේක නිකන් ගඳ ගහනවා වගේ ගතිය. එතකොට ඔබ ඒ ගැන පරීක්ෂා කරන්න ඕනේ. පරීක්ෂා කරලා ඔබ ඉක්මනින්ම මේ කවරේ අරින්න ඕනේ. ඇරලා බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ. මේකට ඔක්සිජන් හොඳට ලැබිලා නැද්ද?
වතුර වැඩි වෙලා ගොඩක් වතුර මැද්ද එකතු වෙලා වගේ තියෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවල් වලදී ගොඩක් වෙලාවට මේ නිර්වායු බැක්ටීරියා ක්‍රියා කරලා කුණු වෙන්න ගන්නවා. ඒ නිසා මේ මොහොතවල් අපි පරීක්ෂා කරන්න ඕනේ. මේ වගේ වෙලාවට අපි ගොඩ කඩලා දෙකට චුට්ටක් ඈත් කරලා අපි වතුර තියෙනවා නම් වැඩි වතුර බස්සන්න ඕනේ. නැත්තම් මේකට ඔක්සිජන් මදි වගේ නම් පොඩ්ඩක් ඇරලා තියන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අපි පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. මම මේ කියන්නේ ප්‍රායෝගිකව ඔබට කරන්න ප්‍රායෝගිකව ඇති වෙන ගැටලු මම මේ අද කතා කරන්නේ. ඊට පස්සේ සමහර ගොඩක් සමහර වාණිජ මට්ටමේ කරන අය මේකට ඔක්සිජන් කෘත්‍රිමව පවා බට දීලා සපයන්න පුළුවන් වෙනවා. මේ ඒ වගේ අවස්ථාවල් වලදී අපිට ඇත්තටම දැන් මම කියන්නේ ඔබට සපයන්න පුළුවන් කියලා. නමුත් මම කියන්නේ විශාල පරිමාණය කරනකොට සමහර වෙලාවට දිරන්නේ නැති අවස්ථාවලදී ඒ වගේ අවස්ථා කරන අය ඉන්නවා. පිටරටවල් වල උනත් එහෙම කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒකයි මම කියන්නම් ඇත්තටම ගොඩ ගහන අවස්ථාවේදී පළල සාමාන්‍යයෙන් කොයි වගේද තියාගන්න ඕනේ කියන්නේ. මොකද මේ පළල අණුව තමයි ඔක්සිජන් ඇතුළට යෑම මේවා වෙන්නේ. එතකොට මේ වාතනය හරියට උන්නේ නැත්නම් ඒකේ ප්‍රතිඵල තමයි ඔබට මේ පේන්නේ. විවිධ වායුන් වර්ග මේ හැදෙන හින්දා දුගඳක් ඇති වෙනවා. ඒ වගේම තමයි හොඳට වාතය ලැබුණ නැත්නම් ඔබේ ගොඩ දිරන්නේ නැහැ. ඇත්තටම ඔබගේ බලාපොරොත්තුව තියෙන්නේ ඉක්මනින් මේ ගොඩ දි รา පත් කරවීමනේ. එහෙමනම් හොඳට ඔක්සිජන් සැපෙන්න ඕන. ඉතින් හරියට උන්නේ නැත්නම් දිරන්නේ. ඊළඟට තමයි දි รา පත් වෙන වුණත් සමහර අවස්ථාවල් වලදී ඔබ කොම්පෝස්ට් කොට අන්තිමට ගන්න අවස්ථාවේදී මැද්දේ තැන් තැන් වල නොදිරපු කොටස් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සියලුම ගොඩේ සියලුම තැන් එකාකාරීව දිරවු තත්ත්වයක් ඇති කරගන්න ඕනේ. ඒ නිසා අපිට මේ වාතනය ගැන ඉතාමත් කල්පනාවෙන් සුපරීක්ෂාකාරීව අපට ඉන්න සිදු වෙනවා. ඉතින් මේ උෂ්ණත්වයත් ඇත්තටම ඉතාම වැදගත් වෙනවා. දැන් ඔබට හිතෙයි මේ කොම්පෝස්ට් ගොඩක් හදන එක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලානේ ගොඩක් හිතාගෙන ඉන්නේ. අපිට අමුද්‍රව්‍ය ටිකක් එකට එකතු කරා, ඊට පස්සේ ගොඩවල් හැදුවා, ඊළඟට ඕක පොලිතින් එකකින් වැහුවා, පොඩ්ඩක් පෙරළුවා. එතකොට අපි කොම්පෝස්ට් ටිකක් හැදුවා කියනවා. නමුත් ඔබට දැන් තේරෙනවා ඇති මේකේ කොයිතරම් සාධක ගොඩක් අපිට වැදගත්ද කියන එක. ඇත්තටම උෂ්ණත්වය කියන එකත් ඉතාමත් වැදගත්. ඔබට පේනවා මෙතන අපේ ප්‍රස්ථාරයක් අපි ඇඳලා තියෙනවා. ඇත්තටම මේ සාමාන්‍යයෙන් ගොඩ හැදුවට පස්සේ අපේ මෙන්න මේ ආකාරයේ ඔය හැඩේ තියෙනවා. ඔය හැඩේ අනුව තමයි උෂ්ණත්වය මේ ක්‍රමයෙන් වැඩි වෙලා අඩු වෙන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ. මුලින්ම උෂ්ණත්වය ටිකක් අඩු තත්ත්වයක තියෙනවා. නමුත් සතියක් විතර යනකොට අපිට සෑහෙන උපරිම උෂ්ණත්වයකට එනවා මේක. 60 65 70 දක්වා එනවා. ඊට පස්සේ ක්‍රමයෙන් අපේ පෙරලීම් ටික ක්‍රියාවලිය තියෙනවනේ. ඒ පෙරලීම් ක්‍රියාවලියත් එක්කම මේ උෂ්ණත්වය ටිකෙන් ටික අඩු වෙලා යන්න ඕන. අන්න ඒ විදිහට තමයි උෂ්ණත්වය පාලනය වෙලා තියෙන්නේ. මෙතනදී මම කියන්නම් ගොඩ නිපදවලා ඔබ හැදුව ගොඩේ දින 8ක් 10ක් වගේ වෙනකොට තමයි මේ උෂ්ණත්වය වැඩි වෙන්නේ. එතනදී ඔබට මේක චෙක් කරලා බලන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ හදපු ගොඩ ගාවට ඔබ යන්න ගිහින් ඔබට පුළුවන් අර පොලිතින් එක අයින් කරලා මැද්දට චුට්ටක් අර ගොඩ උඩ මුදුන වගේ තියෙන්නේ. එතෙන්ට පොඩ්ඩක් කඩලා ඇතුළට චුට්ටක් අත දාලා බලන්න. ඒ අවස්ථාවේදී අත දාන්න බැරි තරම් නිකන් ලොකු රස්නයක් එනවා. ඒ වගේම තමයි දුම් දානවා. දුමක් පිට වෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක් ඔබේ ගොඩේ ඇති වෙන්න ඕනේ. ඔබ ඒක චෙක් කරලා බලන්න ඕනේ. ඒ ගොඩේ එහෙම එකක් ආවොත් තමයි ඇත්තටම ඒකේ හොඳම තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ. ඒක මම මොකද්ද කියන එක කියන්නම්. ඒ කියන්නේ ඇත්තටම එවැනි උෂ්ණත්වයකදී ඔබ දන්නවා ඔබේ ගොඩට වල් පැලෑටි සහිත තනකොළ වර්ග දැම්මා. ගිනි තනකොළ කියන්නේ හැමතැනම පැලවෙන වල් පැලෑටියක්නේ. මේක ඇටයක් කොයි හරි පැලවුණොත් මේ වැටුණොත් පැලවෙනවා. ඉතින් මේ වගේ ගිනි තනකොළ වගේ ඒ වගේ වල් පැල අපි දැම්මා. එතකොට මේ වල් බීජ තියෙනවනේ. එතකොට මේ වල් බීජ වල ජීවිතතාවය නැති වෙනවා. ඒ කියන්නේ වල් බීජ මැරෙනවා මේ උෂ්ණත්වයේදී. ඉතින් ඒ වගේ අපිට ඇත්තටම හොඳ ප්‍රමිතියකින් යුක්ත කම්පෝස්ට් එකක් හදන්න ඕනේ. කම්පෝස්ට් වල් ඇට තියෙනවා. ඊළඟට සුද්ධ ජීවීන් අහිතකර අය මේකේ ඉන්නවා නම් අපි හදපු කොම්පෝස්ට් එකේ ඇත්තටම වැඩක් නැහැ.
අපි දෙන්නේ මේ ප්‍රමිතියෙන් යුක්ත පොහොර ටික ගොවියෙකුට දෙන්නේ. අපේ ගොවි මහත්තයා මේක දානකොට මොකද වෙන්නේ? අපි කොහෙදෝ ඉඳලා හදාගත්ත කොම්පෝස්ට් එකක තියෙන වල් පැල ඒ ශේෂ්ත්‍රයේ පැලවෙලා මේක වඳ කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. එහෙම නැත්නම් අපේ කොම්පෝස්ට් එක දැම්මට පස්සේ දවස් 3-4ක් යනකොට ගහ මැරෙනවා. ඒ කියන්නේ අහිතකර සුද්ධ ජීවීන් මේකෙන් ඉඳලා තියෙනවා. ඉතින් මෙවැනි කොම්පෝස්ට් අපි අත්දැකීමෙන් දන්නවා අපේ සාම්පල් අපිට හමු වෙලා තියෙනවා. මේවා හරියට නිවැරදිව හදන අය නෙමෙයි. ව්‍යාපාර මට්ටමේ දැනටත් කරන අය ඉන්නවා. සමහරක් කට්ටිය අපිට කතා කරලා කියනවා වගාවට දැම්මහම අපි දන්නේ නැති වල් පැල හම්බුණා කියනවා. ගස් මැරුණා කියනවා. මුල් කුණු වුණා කියනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න අපිට ඉදිරියේදී වෙන්න බෑ. ඇත්තටම අපි අපේ ආයතනයෙන් තාක්ෂණය දෙනවා. අපි ආයතනයේ පුහුණු කරපු හැම කෙනෙකුටම මේ පණිවිඩ අපි දීලා තියෙනවා. මම හිතන්නේ අපි ළඟ රෙජිස්ටර් වෙලා තිබුණු නිෂ්පාදකවරු මේ වෙනකම් ඉතාම හොඳ තත්ත්වයේ හදාගෙන යන අය තමයි. මොකද හොඳ පුහුණුවක් අපි දුන්නා. ඒ නිසා ඒගොල්ලෝ දන්නවා මේ තත්ත්වය නැති කරගන්න. මම ඉල්ලීමක් කරනවා. ඔබ සියලු දෙනාම අද දවසේ මාත් එක්ක එකතු වෙලා මේ දේශනේ අහනවා. ඔබ සියලු දෙනාම මේ හැම මේ සාධකයක්ම හොඳින් මේවා කරගන්න. මොකද නැත්තම් අපි හදන කම්පෝස්ට් එක හොඳ ප්‍රමිතියක් අපිට ලැබෙන්නේ නැහැ. අපි අවසානයේ මේක අපි දෙන්නේ ගොවියට. අපි ගොවි මහත්තයාව අසරණ කරන්නේ නැතුව එයාට හොඳ ප්‍රමිතියකින් යුක්ත කොම්පෝස්ට් එකක් අපි ලබා දෙන්න ඕනේ. අපේ මහ පොළොවට ප්‍රමිතියකින් යුක්ත කොම්පෝස්ට් එකක් තමයි අපි දාන්න ඕනේ. එහෙම නැතුව ව්‍යාජව බාගෙට හදන කොම්පෝස්ට් එකක් දාන එක අපි ඇත්තටම ලොකු නරක දෙයක් කියලා මම දකින්නේ. ඉතින් ඒ නිසා මේ උෂ්ණත්වය අනිවාර්යෙන්ම එන්න ඕනේ. ආවේ නැත්තම් බලන්න මොකද්ද මේකට හේතුව කියන එක. මොකද මේ උෂ්ණත්වය එනවා කියන්නේ සුද්ධ ජීවීන්ගේ වර්ධනය ඇති වෙලා තියෙනවා. මේක ඇතුලේ මේ ක්‍රියාව ජීර්ණය ආරම්භ කරපු අවස්ථාව. එතකොට ඒගොල්ලන්ගේ ලොකු ක්‍රියාවලියක් මේක තුළ සිද්ධ වෙනවා. අන්න ඒ නිසා අපිට ඒක පරීක්ෂා කරගන්න අපිටම පුළුවන්. මේකේ හොඳ ක්‍රියාවක් දැන් ආරම්භ වෙලා තියෙන්නේ. මේ දිරීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා. ඒ නිසා අපිට මේ උෂ්ණත්වය ඇවිල්ලා තියෙනවා. ඒක ගොඩක් හදාගන්න තමයි අපි අර පොලිතින් එක ඔබ දන්නවා මේ ගේජ් 709 කළු පොලිතින් එකෙන් අපි උඩින් වහනවානේ. ඒ වාහන එකනොත් අපිට ඇත්තට මේ උෂ්ණත්වය ගොඩට ලබා දෙන්න මේ මෙවලමක් වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි මේ උෂ්ණත්වය හදාගන්නේ. නමුත් පළවෙනි පෙරලීමත් එක්ක මම ඉස්සරහට කියන්නම් අපේ පළවෙනි පෙරලීමත් සමගම මේ උෂ්ණත්වය අපිට අඩු කරගන්න ඕන. අඩු වෙන්න ඕන. ඕකේ. උෂ්ණත්වය සඳහා බලපාන සඳහා උෂ්ණත්වය වැඩි කරගන්න අපිට ඇත්තටම පෙරලීම, තෙතමනය, කාබන් නයිට්‍රජන් අනුපාතය, වාතනය මේ හැම දෙයක්ම අපිට ඇත්තටම ඉතාමත් වැදගත් වෙනවා. අධික උෂ්ණත්වයක් පවත්වා ගන්න නම් ගොඩ ආවරණය කරන්න ඕනේ. ඒ වගේම තමයි ගොඩේ තෙතමනයත් අපිට වැදගත් වෙනවා. ඉතින් මම ඉස්සෙල්ලාම කතා කරා මේ සම්බන්ධව. අපි ඊළඟ නෙක්ස්ට් මේකට යමු. අපි මෙතනින් බලමු අධික උෂ්ණත්වයේ ප්‍රයෝජන. මේක තමයි මමත් ඒකත් කතා කරලා තිබුණා. ඇත්තටම අධික උෂ්ණත්වයක් අපිට ඕන වෙන්නේ වල්ලයට මැරිලා යන්න ඕනේ. ඒ වගේම රෝගකාරක විනාශ වෙන්න ඕනේ. අහිතකර සුද්ධ ජීවීන් විනාශ වෙන්න ඕනේ. මෙතනදී මම එකක් කියන්නම්. රෝගකාරක සහ අහිතකර සුද්ධ ජීවීන් කිව්වහම ශාකවලට හිතකර, පසට හිතකර, පසේ පාංශු ජීවීන් හිතකර අය ඉන්නවනේ. ඒගොල්ලන් මේ උෂ්ණත්වයේදී මැරෙන්නේ නැහැ. ඒගොල්ලන් මේ උෂ්ණත්වයේදී බොහොම ප්‍රතිරෝධීව ඒකට මේව වෙන්නේ නැතුව පසේ ජීවත් වෙනවා. මැරෙන්නේ නැහැ. ඒ වගේම තමයි කොම්පෝස්ට් වල ඉන්න ඒ හිතකර ජීවීන් මැරෙන්නේ නැහැ. උෂ්ණත්වයේදී රෝගකාරක ජීවීන් විනාශ වෙලා යනවා. මෙතනදී සාමාන්‍යයෙන් කොම්පෝස්ට් එකක් ජීවාණු හරණයම කියන්න බෑ. නමුත් ජීවාණු හරිත තත්ත්වයට ආසන්න වෙන මට්ටමක තමයි මේ උෂ්ණත්වයක් තියෙන්නේ. එතකොට ඒකෙන් සාමාන්‍ය විදිහට අපිට කොම්පෝස්ට් එක හොඳ තත්ත්වයකට අපිට ගන්න පුළුවන්. ඉතින් සමහරු දැන් කතා කරනකොට මට හිතෙනවා ඉතින් මේ වගේ තත්ත්ව දුන්න නැති වුණාම මේ වගේ උෂ්ණත්වයක් ඉන්නේ නැතුව යනවා. නමුත් ඒකවල කරන්නේ මේ ටික ගත්තා මොනවා හරි ජීර්ණේ වුණා හෝ නොවුණා අර මැෂින් වලට දාලා කුඩු කරලා බෑග් කරනවා. ඉතින් මම හිතනවා අද මේ පුහුණුවෙන් පස්සේ ඔබට ඒ වගේ නැතුව නිවැරදිව මේක හදාගන්නේ කොහොමද කියන එක හොඳින් වැටහෙයි කියලා. කොම්පෝස්ට් වලට ඇත්තටම සුද්ධ ජීවීන් එකතු කිරීමක්. ඔබ දන්නවා සුද්ධ ජීවී ක්‍රියාවලියක් සිදු වෙන ඕනම තැනකට අපි සුද්ධ ජීවීන් එකතු කරනවානේ. උදාහරණයක් විදිහට කිරි හට්ටියක් මුදවන එක, යෝගට් එකක් මුදවන එක. මේ දේවල් වලදී අපි සුද්ධ ජීවීන් එකතු කරනවා. ඔබට මතක ඇති. කිරි හට්ටියක් නම්
කිරි ටිකක්ම ඒ මුදෝක කිරි ටිකක්මනේ අපි ඒකට දාන්නේ. ඉතින් ඒ විදිහට මේකත් සිද්ධ කරන්නේ සුද්ධ ජීවීන් කියලා මං කියවනේ. ඒ නිසා මේ සුද්ධ ජීවීන් ඉන්න පරිසරයක තියෙන දෙයක් අපිට එකතු කරන්න වෙනවා. එහෙමනම් අපිට මේ සුද්ධ ජීවීන් කියන එක දැන් ඕන් කතා කරලා අහයි සමහරු මේක දි รา පත් කරන්න සුද්ධ ජීවීන් විශේෂ අය ඉන්නවද අපිට? දැන් හැම තැනින්ම YouTube එකේ හැම තැනින්ම බලනවා අර මේ දියර වර්ග එක හදලා තියෙන සුද්ධ ජීවීන් සහිත ද්‍රව මාධ්‍ය හදලා තියෙනවා කියලා කියනවා. නමුත් මම කියන්න කැමති අපේ ආයතනයේ අපි සාමාන්‍යයෙන් අතන කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අපි පරිසරයේ සුරකින්න ඇත්තම පරිසරයට ගොඩක් ආදරය කරන අය අපි හිතකර සුද්ධ ජීවීන් විතරයි අපේ පසේ අපිට ඇත්තටම කෘතිමව ගෙනල්ලා අපිට දාපුවාම අපේ පසේ ඉන්න සුද්ධ සාමාන්‍ය ජීර්ණය කරන සුද්ධ ජීවීන් හිතකර අය මැරිලා කෘතිම අයතන මේ එකතු වෙනවා. සමහර රටවල් වල තියෙනවා ඒගොල්ලෝ ගෙන්නලා මේ ලංකාවට ගෙනල්ලා එහෙම දාන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ඇත්තටම අපි එච්චර අනුමත කරන්නේ නැහැ. අපි සාමාන්‍ය ස්වභාවිකව මේක කරන්න පුළුවන් දෙයක් නිසා අපිට පොඩ්ඩක් මේකට කාලය දෙන්න ඕනේ. කාලය දීලා අපි මේ සුද්ධ ජීවීන්ගේ වැඩක් නෙමේක. ඒ නිසා අපි ඒගොල්ලන්ට දි รา පත් වෙන්න පුංචි කාලයක් දෙන්න ඕනේ. නමුත් අපිට පුළුවන් තරම් අපි ඒගොල්ලන්ට තත්ත්ව ටික දුන්නාම ඒගොල්ලන්ගේ ක්‍රියාවලිය අපිට ඉක්මන් කරලා අපිට මේ වැඩේ කරව දෙනවා. ඉතින් ඒ නිසා අපිට පොඩ්ඩක් ඉවසීම ප්‍රගුණ කරගන්නත් වෙනවා. ඉතින් ඒ නිසා මේ සුද්ධ ජීවීන් කොහෙන්වත් ගේන්න ඕනේ. දැන් කවුරු හරි මේ මුහුන් කියපු ගමන් මගෙන් අහයි අර මේ කොහෙද මිස් මේව ගන්න තියෙන්නේ කඩේ තියනවද කියලා අහයි. එහෙම නෑ. තමන්ගේ ගෙදර කුණු රොඩු දි รา පත් වෙන තැන කියන්නේ සුද්ධ ජීවීන් ඉන්න තැන. ගොම ගොඩක් ගහලා තියෙනවා නම් කොළ රොඩු ගොඩක් ගහලා තියෙනවා නම් මොනවා හරි දේවල් ඒ රොඩු අපද්‍රව්‍ය දාලා තියෙන තැන් දි รา පත් වෙනවනේ. මේ දි รา පත් වෙනවා කියලා කියන්නේ එතන සුද්ධ ජීවීන් ඉන්න නිසානේ එතන දි รา පත් උනේ. අන්න එහෙමනම් එතන තියෙන රොඩු ටිකක් එතන තියෙන පස් පොඩ්ඩක් ගොඩක් නෙමෙයි රොඩු වගේ දේවල් තමයි අපි කියන්නේ. එහෙම නැත්තම් තමන්ගේ ගෙදර කලින් හදාගෙන තියෙන කොම්පෝස්ට් ටිකක් අපිට දැන් පළවෙනි වතාවේ ඔක චුට්ටක් කරගන්න බැරි මේ සමහරුන්ට. නමුත් ඊට පස්සේ අපිට දැන් අපි හොඳට හදනවනේ මෙතන ඉඳලා ඊට පස්සේ මේකේ කොම්පෝස්ට් ටිකක් අපි හදාගන්නම කොම්පෝස්ට් ටිකක් අපිට ගන්න පුළුවන්. අපිට මේක දෝතට අරගෙන අපිට පුළුවන් මේක තට්ටු දෙක තුනකට සැරයක් මේක උඩින් පොඩ්ඩක් ඉහළ අරින්න. එතකොට අපිට අර මේ හදාගන්න ගොඩ ඉක්මනින් අපිට මේක දි รา පත් කරගන්න පහසු වෙනවා. ඒකයි කියන්නේ. ඉතින් ස්තර කිහිපයකට වරක් ඒ කියන්නේ ස්තර දෙක තුනක් දෙකක් කියන්නකො දෙකක් විතර දානවා මුහුන් ටිකක් අපි ඉහළ දානවා. ආයෙ දෙක තුනක් දානවා තව මුහුන් ටිකක් ඉහළ දානවා. ওই විදිහට අපිට මේක ඉහළ අපිට මේ පුළුවන්. Tamanට ඕන ප්‍රමාණයක් ගිහන්න පුළුවන්. පොඩි ප්‍රමාණයක් තියෙනවා නම් ඒත් කමන්නේ. දැන් කෙනෙකුට අපි හිතමුකෝ මේව නෑම කියලා කොම්පෝස්ට් වලට මේ මුහුන් මොනවත් නෑ කොම්පෝස්ට් හදපුවත් නැහැ. ගෙදර කුණු රොඩුත් නෑ. එහෙමත් නැති අය ඉන්නවනේ. ඉතින් එහෙම කිසිම ගැටලුවකුත් නැහැ. මොකද අපි මෙතන සත්ත්ව පොහොර එකතු කරනවානේ. කොහොමත් සත්ත්ව පොහොර කියලා කියන්නේ සුද්ධ ජීවීනුත් ඉන්න තැන. ඒ නිසා සත්ත්ව පොහොර සහ ශාකපොළ දාලා අපිට එතමනිය දීලා ඒක කරද්දි සාමාන්‍යයෙන් සුද්ධ ජීවීන් විතර වර්ධනය වෙලා සාමාන්‍යයෙන් දි รา පත් වීමක් සිද්ධ වෙනවා. නමුත් අපිට මේක දැන් අපි මහා පරිමාණව කරනවා. අපි මේක දැන් ව්‍යාපාර මට්ටමින් කරනවා. අපිට ඉක්මනින් මේක කරගන්න ඕනේ. අන්න ඒ නිසා අපි පුළුවන් තරම් මේ දේ අපිට මේ පිටින් හරි ගෙනල්ලා පොඩ්ඩක් මේක දානවා නම් අපිට හොඳයි. ඒකයි කිව්වේ. එතකොට ඒ කොම්පෝස්ට් මුහුන් ගැන මේ කතා කරේ මම කිසිම දෙයක් මේක විශේෂ දෙයක් කඩෙන් ගන්න මිලදීලා ගන්න සුද්ධ ජීවීන් කියලා එහෙම දෙයක් නෙවෙයි. මම හිතන්නේ ඔබට මේක පැහැදිලි වුණා කියන එක. ගොඩක් අපි පටන් ගන්න මේ හැදුවට පස්සේ මේකේ ලොකු විශාල මේ ප්‍රතික්‍රියා තත්ත්ව ඇති වෙනවා. ආරම්භයේම මුලින්ම කාබනික ද්‍රව්‍ය දැන් දිරන්න පටන් ගන්නවානේ. මම කිව්වා දිනමුදම සතිය ඇතුළත දැන් ඔන්න ලොකු රස්නයක් ඇති වෙනවා. එතකොට මේක දිරීම පටන් ගන්නවා. දැන් අපි ඒගොල්ලන්ට අවශ්‍ය කරන තත්ත්ව ටික දීලා අපි දැන් ගොඩ වහලානේ තියෙන්නේ. ඊට පස්සේ මේක දැන් කාබනික ඔන්න ද්‍රව්‍ය දි รา පත් වෙන්න පටන් ගන්නවා. මේ දි รา පත් වීම පටන් ගන්නකොට මුලින්ම අවස්ථාවේදී දැන් සුද්ධ ජීවීන්ගේ වර්ධනයක් උපරිම තියෙනවා. මේක නිකන් කාබන් ඒගොල්ලන්ගේ ශරීර වලින් කාබනික අම්ල නිපද වෙනවා. මේ නිසා මේ ගොඩේ ආම්ලික බවක් තමයි තියෙන්නේ. එතකොට මේ සුද්ධ ජීවීන් නිසා මේකේ ආම්ලික ගතියක් තමයි මේ ගොඩේ ආරම්භයේ තියෙන්නේ. එතකොට මේ වගේ වෙලාවකදී අපි අලු වගේ දේවල් මේ කොම්පෝස්ට් හදනකොට භාවිතා කරන්නේ නැහැ. කෙනෙක් අහන්න පුළුවන් ගෙදර අලු ටික තියෙනවා මිස් සමහරු මගෙන් අහලා තියෙනවා මේ අලු මොනවාද බොයිලේරුවකින් විශාල අලු ප්‍රමාණයක් දවසකට එකතු වෙනවා. මිස්මට කොම්පෝස්ට් හදන්න ගන්න බැරිද කියලා අහනවා. ඉතින් ඇත්තටම මට කියන්න තියෙන අලු කියන එක පොටෑසියම් බහුල එකක්.
නමුත් මට කියන්න බෑ කොම්පෝස්ට් එකක් හදනකොට අලු එකතු කරන්න කියන එක. ඇත්තටම එතකොට 175ක් මලු දාලා කොම්පෝස්ට් කේල් ප්‍රමාණය පොඩි ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ බෑග් කරලා විකුණන්නේ. ඉතින් ඇත්තටම එහෙම දෙයක් කරන්නත් බෑ. ඊටත් අලු දානවා කියන්නේ කොම්පෝස්ට් එකේ සම්පූර්ණ ජීර්ණය නවතිනවා. මොකද ඒක අලු කියන්නේ භාෂ්මිකයිනේ. අලු සහ ඩොලමයිට් අලුහුණු ඔය වගේ දේවල්. එතකොට භාෂ්මික දෙයක්. භාෂ්මික දෙයක් මේ ආම්ලික දෙකට දාපුවාම ආම්ලික තත්ත්වයේ කැමති සුද්ධ ජීවීන් මේ භාෂ්මික මාධ්‍යයේදී ඒගොල්ලන්ගේ ජීර්ණ ක්‍රියාවලිය නවත්තනවා. පරිවෘත්තීය ක්‍රියා නවත්තනවා. එතකොට මේක ජීර්ණය වෙන්නේ නැතුව යනවා. මේක බාගෙට නැවතෙනවා. ඉතින් ඒ නිසා අපි කියනවා මේක දාන්න එපා කියන එක තමයි අපි කියන්නේ අලුයි අලුහුණු. ඊළඟට අපි යනවා අමුද්‍රව්‍ය කැබලි ප්‍රමාණය ගැන. ඇත්තටම සාමාන්‍යයෙන් මහා පරිමාණව කරන කෙනෙකුට පොඩි මැෂින් එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. චොපර් එකක් වගේ මොනවා හරි මේ චොප් කරගන්න කෑලි කුඩා කැබලි වලට මෙතනදී මේ ගොඩාක්ම කුඩා කෑලි වලටත් කඩන්නේ. දැන් සමහරු කියනවා මේ මැෂින් එකක් අපි ගත්තා. ඒක මේ පවුඩර් එකක් වගේම කුඩු වෙලාම යනවා කියලා. එතකොට අපිට පහසුයිනේ මේක ඉක්මනට තට්ටු දාලා ඉක්මනින් මේක කරගන්න පුළුවන් කියලා. ඇත්තටම මේක එහෙම කරන්න බැලුවොත් එතනත් ඒක ගැටලුවක් වෙනවා. මොකද එහෙම බෑ. සෙන්ටිමීටර් 5 10 මේ අතරේ තමයි කෑලි කපන්න ඕනේ. ඒ වගේ බ්ලේඩ් එකක් එඩ්ජස්ට් කරගන්න පුළුවන් මැෂින් තමයි තෝරගන්න ඕනේ. සමහරු පිටි කොටන ඒවා, හාල් කොටන ඒවත් මේකට භාවිතා කරන්නද කියලා අහනවා. ඉතින් ඒවා කොටන ඒවාගෙන් මං හිතන්නේ කුඩු කරලා පිටි තමයි ගන්න වෙන්නේ. එහෙම අරගෙන තට්ටු දැම්මොත් මේක එක එක පැක් වෙනවා. මං ඒකත් කියලා දෙන්න. දැන් ඒ වගේ කුඩු කරගත්තුවා අපිට කොහොමත් දැන් මේක කුඩු කෙරුවා කියලා එකපාරට පැක් කරලා විකුණන්න බෑ. මේක පැසවීමකට මේ එහෙම නැත්නම් මේක සුද්ධ ජීවී ක්‍රියාවලියකට භාජනය කරන්නම වෙනවා. එහෙම වුණොත් විතරයි මේක කොම්පෝස්ට් කියන වචනේ අපිට දාන්න පුළුවන්. එහෙම නැතුව කොම්පෝස්ට් එකක් වෙන්නේ නැහැ. එහෙමනම් අපි මේ කොම්පෝස්ට් එකක් තියන කරන්න නම් මේක අනිවාර්යෙන් තට්ටු වශයෙන් හරි ගොඩ ගහන්න වෙනවනේ. එතකොට අපි ඒ ලීෆ් මොනවාද ශාක කොටස් කුඩු ටිකක් අපි තට්ටුවක් දානවා. ආයේ අමුගම තට්ටුවක් දාන ඔය විදිහට දැම්මට අර කුඩු සහ අමුගම අතර ඔක්සිජන් ගමන් කිරීමක් නැතුව යනවා. මේ කුඩු සේරම එක දුරට තැම්පත් වෙනවා. ඊට පස්සේ මේකට වතුර දාපුවාම ඔයගොල්ලන් මං හිතන්නේ මේක අත්දැකීම් ඇති. වතුර දාපුවාම ඔක්කොම ඒවා එකට එක ඇලිලා සේරම නිකන් ගොඩ පල් වෙලා කුණු වෙන්න බලනවා. මේ අපි අත්දැකීමෙන් කතා කරනවා. මොකද අපි හැමදේම ශේෂ්ඨ වැඩ කරන අතර තමයි අපි මේ අත්දැකීම් අරගෙන තියෙන්නේ. ඉතින් මේ ඊට පස්සේ වෙන්නේ මේක මේ දිරන මේ එකක් බවට පත් වෙන්නේ මේ කුණු වෙන එකක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ වගේ බෑ. ඔබට දැනෙනවා සෙන්ටිමීටර් 5 10 කැබලි වලට කපනවා. හිතන්න ග්ලිරිසීඩිය ලොකු අතු තියෙනවා. අපිට මේක අර මල්ටි චොපර් එකක් වගේ එකට අපිට දාපුවාම මේක කැබලි වලට කැපිලා යනවා. සෙන්ටිමීටර් 5 10. එතකොට මේ දණ්ඩ පවා අපිට මේකට පාවිච්චියට ගන්න පුළුවන්. දණ්ඩවත් අපිට අපතේ යවන්න අවශ්‍යතාවයක් නැහැ. ඇත්තටම සෙන්ටිමීටර් 5 10 කැබලි අපි තට්ටු වශයෙන් ඇසුරුවාම ඔබට දැනෙනවා ඒක ඇතුලෙන් හොඳට වාතය ඔක්සිජන් ගමන් කරන්න හොඳට පහසුයි. ඉතින් ඉක්මනට මේක දි รา පත් වෙනවා. ඒකයි. විශාල කැබලි දැම්මු. අපි ඒක ගැන කතා කරමුකෝ. බලාගෙන ඇතිනේ අපි කොහොමද ගොඩක් හදන්නේ? ගොඩේ ප්‍රමාණය කොහොමද? උස, පළල, දිග නේද? මේ දේවල් අපිට වැදගත් වෙනවා. ඔබ දැක්කම හිතන්නේ අපි ගහලා තියෙන ගොඩවල් දිහා අපි දැක්කනේ. එතකොට අපි මේකේ උස ගැන හිතුවොත් සාමාන්‍යයෙන් ගොඩේ උස අඩි 4.5 5. මේ අතරේ ඔයාලා ගන්න පුළුවන්. උපරිම ගන්න 5. 5කට වගේ ගැහුවට කමක් නැහැ. 5 මාර උකුණත් ගැටලුවක් නැහැ. 5න් 5කට වගේ ගන්න. පළල අඩි 5 මාර 6. මෙතනදී නම් ඉතාලම වැදගත් වෙනවා. මොකද 6ට වඩා නම් ගන්න එපා. පළල. ඔන්න ඔතනදී මම කලින් කිව්වා ඔබට 6ක් කියලා පළල ගන්න කියන්නේ දෙපැත්තෙන් ඔක්සිජන් ඇතුළට යන්න තියෙන දුර. දෙපැත්තෙන් සාමාන්‍යයෙන් අඩි 3 ප්‍රමාණයක් තමයි ඇතුළට ඔක්සිජන් ගමන් කරන්නේ. එතනින් එහාට ඔක්සිජන් ඇතුළට යන්නේ නැහැ. ඒ නිසා එහෙම වුණොත් මැද්දේ දිරන්න නැතුව ඉතුරු වෙනවා. යම් කෙනෙක් හිතනවා නම් අපිට ඉක්මනින්ම හදා ගන්න ඕන නිසා අපිට ඉඩක් හොඳට තියෙනවා. මේක අඩි 7-8කට පළලට අපි දාගන්නවා. උසත් දාගෙන අපිට ඇතිතරම් දිගට දාගෙන ඕන තරම් බැකෝ තියෙනවා. අපිට මේ කලවම් කරගෙන අපිට මේ වැඩේ කරන්න පුළුවන් කියන එක. ඇත්තටම එහෙම හිතුවොත් මැද්ද දිරන්න නැතුව යනවා. එහෙමනම් ඉතින් මැෂින් එකකින් ඔක්සිජන් සැපයුමක් કૃතිමව ඇතුළට බට දාලා මොකක් හරි ක්‍රමයක් කරන්න වෙයි. මම දන්නේ නැහැ. අපේ පර්යේෂණ මේ අදාළ ප්‍රාටේෂණවලදී අපි කරලා තියෙන සාමාන්‍යයෙන් 6 තමයි උපරිම පළල.
ඒ 6ේදී අපිට ඔක්සිජන් අවශ්‍ය වෙන ප්‍රමාණය හොඳින් අපිට ලැබෙනවා. එතකොට ඊළඟට දිග ගත්තොත් අපිට එතරම් දිග ඇත්තටම දිගේ එච්චරම වැදගත්කමක් නැහැ. මොකද දිග කුඩා ගොඩවල් වලට අපිට 12 15ක් දිග ගන්න පුළුවන්, 20ට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අඩි 50ක් දක්වා වුණත් අර ගන්න පුළුවන්. සමහරු නම් අඩි 50 නෙමෙයි 100 දක්වා වුණත් Tamange ඉඩම දිගන දිග අනුව දිග ගැටලුවක් වෙන්නේ නැහැ. දිග අපිට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි නිකන් කතා කරොත් උස මේ 4මාරක් 5ක් අරගෙන පළල අඩි 5මාර 6ට ගහලා ඊළඟට දිග අඩි 50ක් විතර ගත්තොත් අපිට සාමාන්‍යයෙන් මේකකින් ටොන් 10ක් ගන්න පුළුවන් අවසාන කොම්පෝස්ට්. අපිට ලබා ගන්න පොහොර කොම්පෝස්ට් පොහොර ටොන් 10ක් කිලෝ 10000ක් අපිට ලබා ගන්න පුළුවන් මේ වගේ ප්‍රමාණය එක ගොඩකින්. ඒ නිසා මම කියනවා මහා පරිමාණව කරනවා නම් 50 වගේ සුදුසුයි නේද? ඊට වඩා ගොඩාක් දික්ුණාමත් ටිකක් මේන්ටේන් කරගන්න නඩත්තු කටයුතු අමාරු වෙයි. අපේ ගොඩක් තියෙන්නේ 50 ගොඩවල්. ඒ වගේ දිග අඩි 50කට වගේ හදා ගන්න පුළුවන්. සාමාන්‍ය මධ්‍යම පරිමාණය නම් 20කට 25කට නම් ගැටලුවක් නැහැ. තමන්ගේ ඉඩම තියෙන ප්‍රමාණය අනුව දිගේ හැටියට ගන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. ඒකයි අපි කතා කරන්නේ ගොඩේ ප්‍රමාණය අමුද්‍රව්‍ය සුලභතාවය මත වෙනස් කරගන්න පුළුවන්. මොකද අපිට තියෙන අමුද්‍රව්‍ය තියෙන්නත් ඉපේ. අපිට තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණය අනුව තමයි අපිට මේ ගොඩ හදා ගන්න වෙන්නේ. ඊළඟට අපිට මේ කොම්පෝස්ට් එකට රොක්ෆොස්ෆේට් යෙදීම ගැන කිව්වා. එප්පාවල රොක්ෆොස්ෆේට් එක සාමාන්‍යයෙන් අපි 105ක් වගේ ප්‍රමාණයක් තමයි මේ ගොඩකට අපි යොදන්නේ. එතකොට ඒකෙදි ඇත්තටම කෙනෙක් හිතනවා නම් මේ රොක්ෆොස්ෆේට් යොදන්නේ ඉක්මනින් ජීර්ණය කරවන්න කියන එක නෙවෙයි. ඇත්තටම මේ අපි හදාගන්න ගොඩේ ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරගන්න. අපි NPK තුනම නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් මූලද්‍රව්‍ය තුනම ගැනම අපි විශ්ලේෂණය කරනකොට විශ්ලේෂණ වාර්තාවේ අපේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය අපිට ඇති කරගන්න අපි ෆොස්ෆරස් ප්‍රමාණය තියාගන්න ඕන නිසා අපි එප්පාවල රොක්ෆොස්ෆේට් ටිකක් දානවා. ඇත්තටම 100කට 5ක්. ඒ කියන්නේ අපි මෙතන අමුද්‍රව්‍යයේ අමුවෙන් ගන්න අමුද්‍රව්‍යයේ කිලෝ 100ක් ගත්තොත් කිලෝ 5ක් තමයි අපිට මේ ගොඩට යොදන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ රොක්ෆොස්ෆේට් කියන එක ඇත්තටම ස්වභාවික නිදියක්. ඔබ දන්නවනේ එප්පාවල තියෙන එකක්. එතකොට අපි දැන් සමහර ඉස්සර නම් අපි මේක දිරන්න යූරියා වගේ දේවල් කියලා දානවා නේද? යූරියා දිය කරලා දානවා කියනවා. ඒ වගේ දේවල් දැම්මා. නමුත් අපි දැන් කිසිම දෙයක් රසායනික දේවල් දාන්නේ නැහැ මේකට. අපි කෙලින්ම අපි කොහොමත් අපේ කාබනික මේ අපේ ආයතනයේ ඉස්සර ඉඳන්ම අපි දැම්මේ මේ රොක්ෆොස්ෆේට් ඒක ජීර්ණයේ වේගවත් කිරීමට නෙවෙයි ෆොස්ෆරස් ප්‍රමාණය වැඩි කරගන්න. ඊට අමතරව ඔබ දන්නවා එප්පාවල රොක්ෆොස්ෆේට් වල ද්‍රාව්‍යතාවය ටිකක් අඩුයි. මම හිතන්නේ පොල් වගා කරන අය දන්නවා ඇති. පොල් ගස් වලට වගේ තමයි රොක්ෆොස්ෆේට් එක යොදන්නේ. එතකොට රොක්ෆොස්ෆේට් එකේ ෆොස්ෆරස් මූලද්‍රව්‍ය විදිහට නිදහස් වෙන එක කොහොම හිමින් තමයි සිද්ධ වෙන්නේ. ජලයේ ද්‍රාව්‍යතාවයත් අඩුයි. ඉතින් ඒ නිසා නමුත් මේ අපි හොයාගෙන තිබ්බා මේ පරීක්ෂණ වාර්තාවලත් තිබුණා කම්පෝස්ට් එකකට රොක්ෆොස්ෆේට් දැමීම තුළින් ද්‍රාව්‍යතාවය ඉක්මන් වෙනවා කියන එක. ඒ නිසා ඒ තුළින් කොම්පෝස්ට් එක හරහා ශාකවලට කෙටි කාලීන භෝග වලට අතරම ඉලවලු භෝග, ධාන්‍ය භෝග, පළතුරු භෝග මේ වගේ දේවල් වලට උනත් ඉක්මනින් මේ වගාවට උනත් රොක්ෆොස්ෆේට් එක මේ හරහා ඒකේ තියෙන ෆොස්ෆරස් අපිට ලබා ගන්න පුළුවන්. අන්න ඒ නිසා අතරම ස්වභාවික නිදියක් ඇතිතරම් තියෙනවා. අපි ඒ නිසා මේකත් අපි මේ සඳහා යොදාගෙන මේ හරහා රොක්ෆොස්ෆේට් එක භාවිතාවට යොදාගෙන තියෙනවා. හරි ඕකේ. ඊළඟට අපි බලමු. දැන් අපි මේ කොම්පෝස්ට් එකක් හදාගන්න අවශ්‍ය කරන සාධක, අමුද්‍රව්‍ය මේ සියලු දේවල්ම කතා කරා. මම හිතනවා මේ වෙනකොට සියලු දෙනාටම පැහැදිලි වෙන්නේ නැති මම කියලා දීපු දේවල් ටික බොහොම සරලව කියලා දුන්නා. එතකොට ඊළඟට දැන් මේ හුඟක් අය දැන් ඔක්කොම ටික බලාගෙන ඉන්නවා මේක කොහොමද හදන්නේ කියන එක. ඔව් දැන් මම කියලා දෙන්නම්. ඇත්තටම අපි මේක ප්‍රැක්ටිකල් එකක් විදිහට ප්‍රායෝගිකව අපේ ආයතනයේ කලින් අපි මේක කරලා තමයි පෙන්වන්නේ. නමුත් මේ ඒක ඒ විදිහටම මට ඔබට කියන්න පුළුවන්. ඔබ ඒක හිතේ තියාගන්න දැන් මම කියන විදිහ. අපි බලමු කොම්පෝස්ට් හදනකොට නිෂ්පාදන ස්ථානයක් කොහොමද තෝරගන්නේ කියන එක. එහෙනම් හොඳද? එතකොට ඒ වගේ ස්ථානයක් තෝරගද්දී පහසුවෙන් ජලය බැස යන ස්ථානයක් තෝරගන්න ඕන. ඔබ දන්නවා වැඩි වතුර රඳන තැනක් අපි ගත්තොත් මොකද වෙන්නේ? එකතු වෙනව නේද? අඩියටම වතුර එකතු වෙනවා. එතකොට වෙන්නේ අඩියේම තියෙන ස්තරයේ ඉඳන් කුණු වෙන්න ගන්නවා.
එතකොට අපිට මේ අපේ බලාපොරොත්තුවට යන්න බෑ. අපිට වෙන්නේ නරක වෙච්ච හරියට නැති ප්‍රමිතියකින් නැති කොම්පෝස්ට් එකක් තමයි අපිට හදන්න වෙන්නේ. අඩුම තරමේ දිරන්නේවත් නැතුව යනවා. අපිට එහෙම එකක් නෙවෙයිනේ ඕනේ. එහෙමනම් අපි ටිකක් වතුර බහැලා යන තැනක් වෙන්න ඕනේ. කියන්නේ උස වගේ ස්ථාන ගොඩක් හොඳයි. වගුරු බිම් වගේ දැන් සමහරක් කට්ටිය හිතනවා වෙල් වල. දැන් සමහරු අපෙන් ඇහුවා වෙලේ කුඹුරේ කරන්න. ටික කුඹුරේ කරන්න අමාරුයි. කුඹුරේම දාගෙන කරන්න බෑ. නමුත් අපිට පුළුවන් නම් කුඹුර තියෙන තැනම ආසන්නේ ඉහළ තැනක. අන්න ඒ වගේ වතුර ගලාගෙන අයින් වෙලා යන තැනක තමයි අපිට හදන්න වෙන්නේ. ඒ වගේ තැනක් තෝරගන්න නිවසකට සහ ළිඳකට ආසන්න ස්ථානයක් වෙන්න එපා. මොකද මේකට අපි සත්ත්ව පොහොර දානවා, බ්‍රොයිලර් කුල් පොහොර දානවා. එතකොට සමහර වෙලාවට මේවා හදන අවස්ථාවලදී නිවස ආසන්න ටිකක් ඉන්න අමාරු වෙන්න පුළුවන්. මොකද අර ගොඩවල් ගහලා ටික වහනකොට පොඩ්ඩක් ටිකක් සැර දුම් ගඳ වගේ එනවා. ඉතින් ඒ වගේ ගැටලු වෙනවානේ. මොකද සත්ත්ව පොහොරනේ තියෙන්නේ. ඉතින් ඒ නිසා නමුත් නිරන්තරයෙන්ම ගඳ එන්නේ නැහැ. ඒ වුණත් අපිට පොඩ්ඩක් අපේ මම හිතන්නේ මහා පරිමාණව කරන අයම අපිත් එක්ක ටිකක් සමහරව හලක් බැලුව පරිසර මේ මොනවා හරි ඒ ඇක්ට් එකට අනුව මේවා බලපත්‍ර ගන්නත් වෙයිද කියලා සමහර වෙලාවට මහා පරිමාණව කරනවා නම් පොඩ්ඩක් ඒ ඔෆිස් වලට ගිහින් ඒකට ඒ අදාළ පියවරක් චුට්ටක් ගන්න වෙයි. මොකද ඉතින් මහා පරිමාණව කරද්දී නිරන්තරයෙන් අපි කුකුල් පොහොර ගෙනත් බානවා. ඒ වගේ දේවල් වෙනකොට අර පරිසරයේ ඉන්න අයට ඒ නිසා ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. Taman මේක පාලනය කරගන්න පුළුවන් අපිට. ඊළඟට මේ වගේ ස්ථානයක් අපි තෝරගෙන බොහොම නිදහස් තැනක් ගස් යට උනත් පුළුවන් කරන්න. පොල් වගාව යටතේ පුළුවන්. ඒ වගේ මේ භූමියක් තිබ්බොත් හරි. ඔබට පේනවනේ කොහොම හරි මේ භූමියේ හදන ගොඩ අපිට පෙරලා ගන්න එහා පැත්තට හෝ මෙහා පැත්තට හරි පෙරලා ගන්න ඉඩ පොඩ්ඩක් තියෙන්නත් ඕනේ. ඒ වගේ තැන් බලලා මේ වගේ තැනක් අපිට දිග සහ පළල අපිට ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ඇත්තටම අර මම කලින් කියපු විදිහට දිග සහ පළල ලකුණු කරගෙන අපි ඒක පොඩ්ඩක් මාක් කරගන්න පුළුවන් නම් හොඳයි. ඒකේ කරලා යටම තට්ටුවට අපි යටම තට්ටුවට මොනවද දාන්නේ? අපි දාන්නේ වියලි අමුඩව්වේ තට්ටුවක්. ඒ කියන්නේ එතනදී අපිට පිදුරු වගේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් වියලිච්ච තනකොළ තියෙනවානේ. ඒව දාන්නත් පුළුවන්. නැත්නම් අපිට වියලි කොළ තියෙනවානේ. ඔය අඹ කොළ, කොස් කොළ වගේ දේවල් උනත් කමක් නැහැ. වියලිලා අර දේවල් නැත්නම් අපිට ඒකක් දාන්න පුළුවන්. ඉතින් ඕන තරම් අපිට ඇත්තටම වියලිච්ච තනකොළ රොඩු ඒවා තියෙනවා. අපිට ඒ වගේ අඩියක් අඩි භාගයක් වගේ ඝනකමට අපිට උසට දාගන්න පුළුවන් යටම තට්ටුව. එතකොට ඔබ අහයි මගෙන් ඇයි ඒක යටටම වියලි ඒවා දාන්නේ කියන එක. එතකොට ඒ මොකද අපි උඩ ඉඳන් ඇත්තටම හදාගෙන එනකොට වතුර දාගෙන තමයි මේ ගොඩ හදාගෙන එන්නේ. මම ඉදිරියෙන් කියනවා ඒක. එතකොට මේ වතුර ටික යටටම මේ අපි දැන් හිතන්න උදාහරණයක් විදිහට යටටම දැම්මා අපි කෙහෙල් කඳක්. එහෙම නැත්නම් ග්ලිසීරියා කොළ ටිකක් අපි යටම තට්ටුවට තැම්පත් කෙරුවා. එතකොට මොකද වෙන්නේ? උඩින් දාන වතුර ටික සම්පූර්ණ ඔක්කොම ටික උරාගෙන අර මේ ශාක අමුද්‍රව්‍ය වල තැම්පත් වෙනවා. අර අමු තෙතේ වගේ තැම්පත් කරගෙන ඒක උරාගෙන එතනම තියාගෙන ඉන්නවා. එහෙම වුණාම වැඩිපුර වතුර වැටුනොත් එහෙම තව තවත් ඒක උරාගෙන මේක කොළ ටික පල් වෙන්න ගන්නවා. එහෙම නැත්නම් කෙසෙල් කඳන් ටික කුණු වෙන්න ගන්නවා යටම ඉන්න. අන්න ඒ හේතුව හින්දා තමයි අපි කියන්නේ ශාක කොළ තට්ටුවක්වත් සත්ත්ව පොහොරක් දාන්න එපා. සත්ත්ව පොහොර දැම්මත් එහෙමයි ඒව ඔක්කොම උරා ගන්නවා. ඊට පස්සේ දෙක නරක් වෙලා පල් වෙන්න වගේ ගන්නවා. සමහර වෙලාවට. දැන් අපි දාන වතුර ටික වැඩිපුර තිබ්බොත් අනිවාර්යයෙන්ම මේ වියලි කොළ තට්ටුවේදී සාමාන්‍ය ප්‍රමාණයට උරා ගන්නවා. ඊටර ටික බහැලා යනවා. ඔබ දන්නවනේ අත්දැකීමේ. ඒ නිසා තමයි වියලි කොළ තට්ටුව යටට දාගන්න කිව්වේ. ඊළඟට ඔයාලට දැන් පේනවා මේ අපි එකේ ගොඩවල් හදන හැටි දර්ශන වගේක් ඔබට පේන්නේ. එතකොට අපි ඊළඟට මම ඔබට හරස් කැපුමක් පෙන්නන්නම්. අපි නිකන් මේක බලන් යන්. මෙතනදී අපි කරන්නේ යටම දැන් තට්ටුවට අපි වියලි කොළ මේ වියලි අමුද්‍රව්‍ය තට්ටුවක් දැම්මා. ඊට උඩින් අපි ගොම හරි මොනවා හරි සත්ත්ව පොහොර තට්ටුවක් අතුරනවා. ඊට පස්සේ ඊට උඩින් ආයෙමත් අපි ශාක අමුද්‍රව්‍ය තට්ටුවක් අතුරනවා. එතනදී අපිට වියලි කොළද ඒවා එහෙම ගැටලුවක් නැහැ. Tamanට අවශ්‍ය ග්ලිසීරියා නම් තියෙන ග්ලිසීරියා තට්ටුවක් දානවා. ඒ විදිහට. Tamanට ඕන නම් කෙසෙල් කඳන් ගොඩක් වෙලාවට මැද හරියට දැම්මත් හොඳයි. ගැටලුවක් නැහැ. ඊළඟට වල් සූර්යකාන්ත තනකොළ අමු තනකොළ තියෙනවා. ගිනි තනකොළ අපිට ජපන් ජබර සැලරීනියා තියෙනවා නම් ඒවා මේ විදිහට මොනවා හරි දෙයක් අපි එක තට්ටුවක් විතර අපි අර සත්ත්ව පොහොරට උඩින් දානවා. ඔව් දැන් මේ අපි වියලි අමුද්‍රව්‍ය තට්ටුව දැම්මා. ඊළඟට සත්ත්ව පොහොර එකක්. ඔබට දැන් මෙතන ස්ලයිඩ් එකෙන් අපි පෙන්නනවා. එතන දාලා තියෙන අපි බ්‍රොයිලර් අතුරනවා කියන එක.
ඊළඟට අපි ග්ලිසීරියා කොළ තට්ටුවක් දාලා තිනවා. ඊළඟට ආයේ අපි ගොම හෝ කුකුල් පොහොර ගොම තට්ටුවක් හරි කුකුල් පොහොර හරි තමන්ට තියෙන මොනවා හරි කමන්නේ. එහෙම සත්ත පොහොර එකක් දානවා. ඊළඟට ආයේ අපි ගිනි තනකොළ තට්ටුවක් දාලා තිනවා. ඔයාලට පේනවා. ඊළඟට ආයේ අපි ගොම පොහොර තට්ටුවක් කුකුල් පොහොර මොනවා හරි සත්ත පොහොර තට්ටුවක්. ඊළඟට ආයේ අපි කෙසෙල් කඳන් උඩින් පේනවා. තව අපිට ඊට උඩින් ඕන නම් අවසන් කරන්න පුළුවන් සත්ත පොහොර තට්ටුවක් දාලා. ඒකට මේ විදිහට ලොකු දෙයක් නැහැ මෙතන. වියලි අමුද්‍රව්‍ය තට්ටුවක් යටටම දාලා එතන ඉඳලා සත්ව පොහොර සහ ශාක පොළ මාරුවෙන් මාරුවට තට්ටු වශයෙන් උඩට අරගෙන යනවා. මේක තමයි අපේ කොම්පෝස්ට් ගොඩ ගැනීමේ ක්‍රියාවලිය. මෙතනදී ඔබට පුළුවන් අඩි භාගයක් ගන්න එක තට්ටුවක්. ඒ කියන්නේ අඟල් 6ක් 8ක් වගේ ප්‍රමාණයකට සමහරුන්ට තියෙන ප්‍රමාණය අනුව අපිට අඩිය වුණත් දැම්මත් ගැටලුවක් නැහැ. තියෙන ප්‍රමාණය අනුව දාන්න. අඟල් 6ක් 8ක් වගේ තට්ටුවක් වෙනවා නම් ටිකක් හොඳයි. මොකද ඉතින් අර තට්ටුව වශයෙන් නමුත් අපිට තියෙන ලේබර් කොස්ට් එක මත ඒ වනුව බැලුවොත් අපිට අඩිය වුණත් ප්‍රශ්නයක් නැහැ. ලොකු ගොඩවල් ගහද්දි එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. ඕක සාමාන්‍යයෙන් ඉක්මනට මේක බහැලා යනවා. කොහොමත් අඩු වෙනවනේ ගැහුවට පස්සේ. ඔය විදිහට ගොඩ ගහගෙන උඩට යනවා. මං හිතන්නේ මේ වෙනකන් කිසිම කෙනෙකුට ගැටලුවක් නැතුව ඇති. එතකොට ඔබ අහයි මගේ වතුර දාන්නේ කොහොමද මේකට? අපි තට්ටු දෙක තුනක් ගහලා අපි වතුර ටිකක් ස්ප්‍රේ කරනවා. හෝස් එකකින් වගේ අපිට වතුර ටිකක් දාන්න පුළුවන්. මොකද අන්තිමටම දැන් හදලා ඉවර වෙලා ගොඩ උඩින්ම වතුර දැම්ම කියන්නකෝ. නමුත් ඔබ බලන්නකෝ ඇතුළට වතුර එයිද කියලා ගලන් එන්නේ නැහැ. අප අවදින වෙලා තියෙන්නේ. ඒ නිසා තට්ටු දෙකෙන් දෙකට අපිට වතුර දාන්න පුළුවන් නම් හොඳයි. එහෙම අපිට අනිවාර්යෙන් වතුර දාන්න වෙනවා. මොකද අර වගේ උඩින් විතරක් දාන්න බලාපොරොත්තු වුණොත් අනිවාර්යෙන් ඇතුළට වතුර වැටිලා නැහැ. එහෙම වුණොත් දිරන්නේ නැතුව යනවා. තෙතමනේ ඇතුළට එන්නේ නැහැ. ඒ නිසා තට්ටු දෙක තුනකට සැරයක් ජලය දාන්න ඕනේ. තට්ටු දෙක තුනකට සැරයක් මුහුන් ටිකක් ඉහන්න ඕනේ. තට්ටු දෙක තුනකට සැරයක් ක්‍රොක්ෆොස්ෆේට් ටිකක් ඉහලා අරින්න ඕනේ. ඔන්න ඔය ඉහන දේවල් සහ දැමීම චුට්ටක් මතක තියාගත්තා නම් එච්චර ලොකු දෙයක් නැහැ කම්පෝස්ට් ගොඩක් හදා ගන්නකොට. හරි. ඕකේ. මම හිතනවා ඔබට හොඳින් තේරෙන්නේ නැති කියලා. අපි මේක නිකන් බලමුකෝ. දැන් අපේ මේ ගොඩවල් හදාගෙන යන අවස්ථාවල්. මේ අපි එක අමුද්‍රව්‍ය එකතු කරන අවස්ථාවල් ඔබට මේ රූප වලින් පෙන්වන්නේ ඇත්තටම අපේ ආයතනයේට ඇවිල්ලා ඔබට දෙන්න ඕන කරන මේ පුහුණුවක් අපි මේ ඔන්ලයින් මාර්ගයෙන් දෙනවා. නමුත් ඔබට මම හිතන්නේ මේ දර්ශන දැකීමෙන්ම ඔබ මේ ඔබට දැනෙයි මේක මේ කොහොමද කරන්නේ කියන එක. ඒකයි මේ බොහොම සජීවීව මේ දේවල් පෙන්වන්න හදන්නේ. එතකොට ඔබට පේනවා අපේ කණ්ඩායම් පෙකම්කරු මහත්වරු මේ ගොඩවල් හදනවා. අපි මෙතන එක ද්‍රව්‍ය දාලා තියෙනවා පිදුරු, ගොම, තනකොළ, ඒ වගේ දේවල් තට්ටු ගහන ආකාරය තමයි මේ පෙන්වන්නේ. තව ඉස්සරහට අපි පෙන්වන්නම් තවදුරටත්. මෙතන ඉන්නේ. ඔබට දැන් පැහැදිලිවම පේනවා මෙතනනේ. පළවෙනි එකෙන් අපි පේනවා ඔබට පේනවා ග්ලිසීරියා ගොඩක් සහ මේ ගොමනේ. ඒ කියන්නේ දැන් ඇත්තටම අපි එක පරීක්ෂණ කරලා බලලා තියෙනවා. ග්ලිසීරියා කොළත් එක්ක ගොම පොහොරක් දාලා හදාගන්න පොහොරෙනුත් අපිට හොඳ ගුණාත්මක කොම්පෝස්ට් එකක් හදාගන්න පුළුවන්. අපි එක මැටීරියල්ස් දාලා එක අමුද්‍රව්‍ය දාලා අපි හදලා බලලා තියෙනවා. එතකොට ඒකෙනුත් ඇත්තටම හොඳ පෝෂක කොහොමත් ග්ලිසීරියා කියන්නේ ඔයාලා දන්නවනේ හොඳම පොහොරක් තියෙන කොළ జాතියක්නේ. ඒකයි මම කිව්වේ හදාගන්න හැම මේ කොම්පෝස්ට් ගොඩකටම පුළුවන් තරම් ග්ලිසීරියා සහ වල් සූර්යකාන්ත අපිට කපලා ට්‍රැක්ටර් ලෝඩ් එකක්වත් දාගන්න පුළුවන් නම් ලෝඩ් එකක් නෙවෙයි දෙක තුනක් හරි දාගන්න පුළුවන් නම් අපිට ගොඩක් හොඳයි මේ පොහොර. හොඳ ප්‍රමිතියකින් යුක්ත පොහොරක් අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේ ග්ලිසීරියයි ගොමයි දාලා හදන එක. දෙවෙනි එකෙන් ඔබට පේනවා පිදුරු සහ ගොම. පිදුරු කාබන් වැඩි වුණත් එතනදී ඇත්තටම ඒ අර අනිත් ද්‍රව්‍ය වලට වඩා පිදුරු වල කාබන් ප්‍රතිශතය අඩුයි. සාමාන්‍යයෙන් පිදුරු දි รา පත් වෙනවා. ඔබ දන්නවනේ කුඹුරක උනත් තියෙනකොට පිදුරු ටික සාමාන්‍යයෙන් දි รา පත් වෙනවා කියලා මේ ඒ නිසා පිදුරුත් ඉතාමත් හොඳයි. මම හිතනවා ඒ වුණාට මේ අවස්ථාවේදී පිදුරු වලින් හදන්න නොහැකි වෙයි. මොකද ගොඩක් කුඹුරු ඉඩම් වල කට්ටිය දැන් පිදුරු දෙන්නේ නැති වෙනවා. පිදුරු ගන්න යන්න අවශ්‍යත් නැහැ. මොකද පිදුරු ටික කුඹුරෙම දි รา පත් වීමත් අපිට දැන් මේ කාබනික අමුද්‍රව්‍ය මේ අවශ්‍ය වෙන කාලෙදී ඒක ඉතාමත් වැදගත් දෙයක්. මොකද කුඹුරට පිදුරු ටික ලැබෙන එකත් හොඳයිනේ. ඉස්සර ගිනි තියපු පිදුරුනේ. ඉස්සර කාලේ මේ කුඹුරේ මේ පිදුරු ටික ඔක්කොම ගිනි තිබ්බා. ඇත්තටම ඔක්කොම විනාශ වෙලා ගියා. සුද්ධ ජීවීන් මැරුණා, පස විනාශ වුණා, පස මැරුණා.
නමුත් දැන් අපිට ඒක කූරට එකතු වෙනවා. ඒ නිසා අපිට තිබුණත් කරන්න පුළුවන් නැත්නම් අපිට යන්න පුළුවන් නේ වියලි තනකොළ. ඔය මානගස් එතකොට ගිනි තනකොළ මේවා ගලවලා සුද්ධ කරලා මට දැන් අපිට පේනවා දැන් පාරවල් ලයින් ප්‍රාදේශීය සභා වලින් දාලා ගොඩාක් අර ලොකු මාන කැලෑ තිබිච්ච ඔක්කොම බැකෝ දාලා සුද්ධ කරනවා. ට්‍රැක්ටර් වලට ඒවා පටවගෙන යනවා. ඉතාමත් හොඳ දර්ශන. අපි හරි සතුටුයි. මොකද අපේ ආයතනයේ හැමදාමත් අපි මේ දේ කරානේ. නමුත් අනිත් අය කෙරුවේ නැතුවට අපි ඒක තමා කරේ. අපි හැමදාම සුද්ධ කරන ගිනි තනකොළ ට්‍රැක්ටර් ලෝඩ් පිටින් ගෙනල්ලා අපේ කොම්පෝස්ට් යාඩ් එකට දානවා. ගෙනත් දාගෙන ඔක්කොම එකට එකතු කරලා තියාගෙන තමයි අපි මේ ගොඩ හදන්න ගන්නේ. එතකොට ඔබට පේනවා මේ වගේ තනකොළ දේවල් දාලා මෙතන හදන කොම්පෝස්ට් ගොඩවල් තමයි මේ තියෙන්නේ. ඊළඟට මේ විදිහට අපි මේ හදාගත්ත කොම්පෝස්ට් ගොඩ අපි දැන් මේ විදිහට ආවරණය කරගන්න ඕනේ. උඩින්ම අපිට පුළුවන් නම් කාබනික මේ සත්ව පොහොර ටික අපේ ගොම හරි කොකුල් පොහොර හරි තට්ටුවක් අපිට උඩම ලේයර් එකට දාන්න පුළුවන් නම් එහෙම හොඳයි. එහෙම දාලා නැත්නම් අපිට තනකොළ වලින් වහන්න පුළුවන්. නමුත් ඊට වඩා හොඳයි ගොඩක් ඒවත් දාලා ඊට පස්සේ නැවත වතාවක් අපි ආයෙ උඩින්ම වතුර ටිකකුත් අල්ලන්න. වතුර ටිකකුත් අල්ලලා ඊට පස්සේ අපි ගොඩ හැබැයි අර ගොඩ අර ලස්සනට අපි සකස් කරගන්න ඕනේ. අර දිග පළල හරියට හදලා ඒ විදිහටම අපි තට්ටු ගහද්දි උඩට යනකොට නිකන් හීනි වෙන්න දෙන්නේ නැති වෙන්න පළලට ඒ ගානටම හදා ගන්න ඕනේ. ඒකට ගොඩ හදන සකස් කරනකොට ඕක ප්‍රැක්ටිස් එක එනවා. ඊට පස්සේ ඒ විදිහට හදලා අපි ඊට පස්සේ අපේ කළු පොලිතින් එක තියෙනවානේ. එතකොට ඒක මෙන්න මේ විදිහට තමයි උඩින් ආවරණය කරගන්නේ. පැහැදිලි මම හිතන්නේ. උඩින් ලනු දාලා බඳින්න වටේ අඩියක් එකමාරක් තියලා මේ විදිහට ගොඩ වහගන්න. අපහසුයි කියලා අමුදවුල තියෙනවා නම් අපිට ඒවා කළමනාකරණය කරගන්න පුළුවන්. මොකද දැන් මේ වර්ග දෙක භාවිතා කරද්දී අපි ප්‍රමාණ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් දැන් දි รา පත් වෙන්න ටිකක් අමාරු දැන් කොළ జాතියක් තියෙනවා කියන්නකෝ. දැන් වියලි කොළ මොනවා හරි තියෙනවා නම් දැන් සමහරු නම් ඇහුවා අපෙන් තේක කොළේ මේවා දාන්නද කියන මොකද ඒව එකතු වෙන ප්‍රමාණ වැඩි ඇති සමහර පැතිවල. එතකොට ඒව උනත් දානකොට තට්ටුව ටිකක් මේ ගොඩාක් ඝනකමට දාන්න නැතුව සාමාන්‍යයෙන් අඩු ප්‍රමාණ වලින් ඒව යොදන්න ඕනේ. එතකොට වර්ග දෙක මාරුවෙන් මාරුවට සත්ව සහ ශාක කොටස් දාලා ඒ විදිහට දැම්මොත් අපිට ටිකක් දි รา පත් වෙන්න අපහසු දෙයක් වුණත් ටිකක් දි รา පත් කරගන්න පුළුවන්. හැබැයි මේකට 10යි ලීකුණුයි නම් දාන්න යන්න එපා. ඒ දෙක නොදා අපිට සාමාන්‍යයෙන් අනිත් දේවල් කොහොබත් දාන්නෙත් නැහැ මේකට. සමහරව අහනවා කොහොබත් දාන්න කියලා. කොහොබත් දාන්න එපා. ඒ දේවල් නොදා අපිට අනිත් අමුද්‍රව්‍ය සාමාන්‍ය විදිහට දාලා මේ විදිහට දි รา පත් වෙන නොවන දේවල් උනත් හරියට කළමනාකරණය කරගෙන දාගත්තොත් ඒ අර මේ අමාරු කළ වුණත් දි รา පත් කරගන්න අපිට පුළුවන්කමක් තියෙනවා. කාර්යක්ෂමව කොම්පෝස්ට් එකක් හදාගන්න නම් ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක. ඇත්තටම ඒවා මම ඇත්තටම කතා කරලා ඉවරයි. ගොඩේ උස හා පළල නිවැරදිව පවත්වා ගන්න ඕනේ. පළල එහෙම වැඩි කරගන්න හොඳ නැහැ. ඊළඟට අපිට මුහුන් එකතු කරගන්න ඕනේ. මුහුන් එකතු කරගත්තොත් අපිට ඉක්මනට මේක දි รา පත් කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි සති 3-4කට වඩා පෙරලීම සිදු කරන්න ඕනේ. ඒක අපි කතා කරමු ඊළඟට. ඒ විදිහට පෙරලීම ඇත්තටම හොඳින් කරන්න ඕනේ. පෙරලීම හොඳට කරන තරමට තමයි අපිට මේ හොඳ කොම්පෝස්ට් එකක් හදාගන්න. ඉක්මනින් දි รา පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. වැහුවා. ඊළඟට අපිට දැන් මේක පෙරලන්න ඕනේ. ඉස්සෙල්ලාම මම කතා කරන්න දැන් උඩ හැදුවට පස්සේ සාමාන්‍යයෙන් අපි මේ සතියක් ඇතුළත ගොඩ වැහුවට පස්සේ දැන් පළවෙනි පෙරලීම තියෙන සති 3කින්. නමුත් අපි සති 3ක් වෙන්න කලින් මම මුලින් කිව්වනේ තෙතමනේ බලන්න කියලා නේද? සති හරියටම සතියකින් වගේ ඉතින් දවස් 5-6ක් වුණත් කමක් නැහැ. ඊට කලින් 7කින් ඔය වගේ අපිට ඉක්මනින් මේ පොලිතින් එක කරලා අපි අර විදිහට අර ලීයක් ඇතුළු කරලා තෙතමනේ බලන්න. එතකොට සති 3ක් යනකම්ම අපි මේ විදිහට තෙතමනේ චෙක් කර බලන්න ඕන. තෙතමනේ නැත්තම් අපි සපයන්න ඕන. මොකද නැත්තම් සති 3ක් යනකොට පෙරලීම පළවෙනි පෙරලීම අපි සති 3කින් කරනවා. ඒ වෙනකොට අපිට අර ඒ වෙනකොට නිකන් හොඳට තැම්බිලා නිකන් හොඳ මේ දිරීමේ ආරම්භයක් මේ ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ තෙතමනේ අපි සපයලා තියෙන්න ඕන. ඊළඟට තමයි මේ පෙරලන්න අපි පටන් ගන්න. පළවෙනි පෙරලීම හරියටම අපි සති 3කින් කරන්න ඕන. පෙරලීමේ අවස්ථා ගන්න 3 පාරයි. ඇත්තටම 3ට වඩා අපට අවස්ථා වැඩි කරගන්න පුළුවන්. ඒකම කිසිම ගැටලුවක් නැහැ. මොකද මැෂින් එකම තියෙනවා නම් අපිට මේක පෙරලන්න පුළුවන් කීප වාරයක්. සති 3න් 3ට තමයි ගොඩ පෙරලීම කරන්නේ. පළවෙනි එක සති 3න්,
ඊළඟට දෙවෙනි පෙරලීම එතන ඉඳලා තව සති 3කින්. තුන්වෙනි පෙරලීම එතන ඉඳලා තව සති 3කින්. ඒ කියන්නේ සති 9ක් යනවා. සති 9කින් අපිට පෙරලීම කරලා ඉවර කරන්න පුළුවන්. එතකොට කොහොමත් අපි පළවෙනි පෙරලීම සති 3ක් යනකම්ම ඉඳලා තමයි කරන්න ඕන. දෙවෙනි තුන්වෙනි පෙරලීම නම් අපිට චුට්ටක් ඊට කලින් වුණත් සති 3ක්ම යනකම් ඉන්න ඕනේ. සති 2කින් වගේ වුණත් අපිට මේ පෙරලලා වාර ගන්න වැඩි කරගන්න පුළුවන්. පෙරලන වාර ගන්න වැඩි වෙන තරමට අපිට ඉක්මනින් මේක ජීර්ණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ ඇත්තට ඔබට මේ රූප වලින් දැක්වෙන්නේ අපේ මේ ආයතනයේ අපි ගොඩවල් පෙරලන හැටි. මේ තියෙන්නේ අතින් පෙරලන එක. මෙතෙන්ට ඕන වෙනවා අතින් පෙරලනවා නම් උදළු මුල්ලුව වගේ දෙයක්. ඔබ දන්නවනේ තුන් කට්ට වගේ අර තියෙන උදළු මුල්ලුව. ඒ වගේ දේවල් තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. උදැල්ලෙන් නම් අපිට මේක පෙරලන්න බෑ. මොකද උදළු මුල්ලුවෙන් අපිට හොඳට පෙරලපුවාම මේ ගොඩ සම්පූර්ණ මේ ගොඩ තියෙන තැනට වඩා අනිත් පැත්තට පෙරලලා ගොඩක් හදන්න වෙනවා. පළවෙනි පෙරලීමේදී. ඊළඟට දෙවෙනි පෙරලීමේදී මේ ගොඩ අනිත් පැත්ත තිබුණු තැනට ආයෙ ගන්න. ඊළඟට ආයෙමත් තුන්වෙනි පෙරලීමේදී ආයෙමත් ආපස්සට පෙරල ගන්න ඕනේ. පෙරලලා ඔය හැම පෙරලීමකදීම හොඳින් පෙරලලා අර තිබුණු පළල මේ දිග හදලා පිළිවෙලකට සමහරට උස නම් හුඟා හොඳට වෙනස් වෙනවා. මොකද පළවෙනි පෙරලීමත් එක්කලා මේ උස ගොඩාක් අඩු වෙනවා. මොකද ශාකකොළ තට්ටු ඔක්කොම ජීර්ණය වෙනකොට දි รา පත් වෙනකොට මේ ගොඩ අඩු වෙනවා. උස අඩු වෙනවා. එතකොට ඒක ප්‍රශ්නයක් නැහැ. දිග පළල හරියට ගහලා හරියට වතුර දාන්න ඕනේ. ඊට පස්සේ අපිට තේරෙනවා මේක පෙරලන අවස්ථාවේදී අපිට දැනෙනවා මේකට වතුර ටිකක් මදි. ඒ වගේ අවස්ථාවකදී අපිට පුළුවන් වතුර ටිකක් එකතු කරන්න. තව අපිට පුළුවන් මේ වෙලාවෙදිම ඕනනම් දි รา පත් වෙලා නෑ වගේ තේරෙන තැන් වලට ඕනනම් අපිට නිකන් කොම්පෝස්ට් ටිකක් අපි ළඟ තියෙනවා නම් පොඩ්ඩක් ඉහළ දාන්න පුළුවන්. ඒකත් කිසි ගැටලුවක් නෑ. ඒ දාන තරමට අපිට මේක ඉක්මනට ජීර්ණය කරගන්න පුළුවන්. ඊළඟට අපිට වතුර නැත්තම් වියරිලා වගේ නම් ඔබට පේනවා මේ හෝස් වලින් වතුර එකතු කරනවා. වතුරත් එකතු කරනවා. මේක ඔක්කොම කරලා ආයෙ හොඳට පෙරලලා වතුර ටිකක් දාලා කොම්පෝස්ට් ටිකක් ඕනනම් ඉහලා දැම්මේ නැති උනත් ගැටලුවක් නෑ. දැම්මොත් හොඳයි. චුට්ටක් ඉහලා ඊට පස්සේ අපිට අර විදිහෙම ගොඩ පළල දිගට හදලා මේ අපි අර පොලිතින් එකෙන් අර විදිහටම ආයෙමත් අර වටේ ආවරණය මේ අඩියක් විතර තියලා තමයි ආයෙමත් වහන්නේ. මොකද තව තවත් දීර්ණය වෙන්න එපා ඉදිරියට. ඒ නිසා අපි මේ විදිහට එහෙම වහන්න. දැන් මෙතන තව චුට්ටක් අපි යන් ඊට පස්සේ අපි වැහුවට පස්සේ දැන් මෙහිමයි පළවෙනි අවස්ථාව පෙරළුවා වැහුවා. ඊළඟට දෙවෙනි ආයෙ සති 3කින් පෙරලනවා ආයෙ වහනවා. ඊට පස්සේ තුන්වෙනි සතිය මේ ඊට පස්සේ අවසාන පෙරලීම තුන්වෙනි පෙරලීම. එතනදී අපි සති 9කින්නේ තුන්වෙනි පෙරලීම කරන්නේ අවසාන පෙරලීම කරන්නේ හැදුවදා ඉඳලා සති 9කින්. හරිනේ ගැටලුවක් නෑ. එතකොට අපි සති 9කින් ආයෙ තුන්වෙනි පෙරලීම කරනකොට මේ තුන්වෙනි පෙරලීම කරන අවස්ථාවේදී කරලා ඉවර වෙලා අපිට මේක බොහෝ දුරට අපි තුන්වෙනි පෙරලීම කරනකොට අපිට සෑහෙන්න දි รา පත් වෙලා මේක තියෙන්නේ. තුන්වෙනි පෙරලීම කරලා අවසාන වෙනවත් එක්කම හොඳට හැදුණු කොම්පෝස්ට් ටිකක් මේකේ තියෙන්න ඕන. අන්න ඒ தත්ත්වය අපි ඇති කරගන්න ඕනේ. ඒකයි මම කිව්වේ මුල ඉඳලම අර தත්ත්ව ටික දුන්නොත් තමයි අපිට මේ 9 වෙනි සතිය වෙනකොට අවසාන තුන්වෙනි පෙරලීම එනකොට හොඳට දි รา පත් වෙලා තියෙනවා. තවදුරටත් ඔබ ඒකට දි รา පත් වෙලා නැත්තම් එතනින් එහාට ආයෙ ගෙනියන්න මේ ආයෙ පැක් කරන්න ගන්න එපා. තවදුරටත් මේක ආයෙ කලවම් කරලා මේක හොම්මම ආයෙ වහලා තියලා අර විදිහටම තත්ත්ව ටික දීලා ඔක්සිජන් සැපයීම මේ විදිහට තියෙන්න ඕනේ. මොකද නැත්තම් මේක තාම කෙනෙකුට දි รา පත් නොවෙන්න පුළුවන්. නමුත් හුඟක් දුරට අපේ මේ ක්‍රමයට සති 9 වෙනකොට දිරනවා. ඒ දිරුවාට පස්සේ අවසානිකයේදී අපිට පුළුවන් සම්පූර්ණ පොලිතින් එකෙන් වහන්න. මොකද එතනින් එහාට සම්පූර්ණ වහනවා කියන්නේ මොකද මේ හුඟක් වෙලාවට පොල් කුරුමිනියගේ කීටය ඒ වගේ එක විතර දාන්න පුළුවන් ඇවිදලා එළිය ආවරණය වෙලා තියෙන්නේ නිරාවරණය වෙලා තියෙන්නේ. ඒ නිසා අපි සම්පූර්ණයෙන් කොට වහලා තියලා අපි දවස් දෙක තුනක් ගිහිල්ලා ඊට පස්සේ අපිට පුළුවන් මේක අපිට ආවරණය සහිත වහලයක් සහිත තැනක මේ ගොඩ පොඩ්ඩක් තුනී කරලා අපිට පුළුවන් මේකේ චුට්ටක් වියරිලා 125ක තෙතමනය එන මේ තැනට යනකම් අපිට මේක පවණි පොඩ්ඩක් වේලගලා තියාගන්න ඕනේ. මොකද මේක අපිට අවුරුද්දක් වුණත් මේ පොහොර එක තියාගන්න පුළුවන්. හැබැයි වැස්සට තෙමි අවුවට මේ නිරාවරණය වෙලා මේක මේ තියාගන්න ගියොත් අපිට මේක ඇත්තටම පෝෂණය මේ පෝෂක ඒව සේරම විනාශ වෙලා අපිට මේකේ ක්වොලිටිය නැතුව යනවා. ඒ නිසා අපිට මේකේ සාමාන්‍ය ඒ ක්වොලිටිය තියාගන්න නම් අර විදිහේ ස්ථානයකට ගෙනිහිල්ලා මේක ආරක්ෂිත කරලා
125ක වගේ තෙතමනේ අපිට අතින් බලන්න පුළුවන්. අපිට අතට ඔන්න දැන් හොඳට හැදිච්ච කොම්පෝස්ට් එකක් පොඩ්ඩක් ගිහිල්ලා අතට ගුලියක් වගේ හදලා තද කරලා අත අරින්න. නැගිටි ටික මෙහෙම අත අරින්න. අල්ලට අරගෙන. එතකොට මේ ගුලිය එකපාරට ගුලි ගහලා කැඩලා යනවා. විසිරීලා යනවා. අන්න ඒ අවස්ථාව. හැබැයි ගුලිය ඔහොම ගන්න වෙලාවේ එකපාරට විසිරීලා ගොඩාක් යනවා විසිරෙනවා වගේ නම් මේක තෙතමනේ මේ මදි. එහෙම නෙමෙයි 125ක තෙතමනේ සාමාන්‍යයෙන් ඒ විදිහට තමයි අපි බලාගන්නේ. ඒකට ඒ වගේ තෙතමනයක් තියෙන වෙලාවෙදී අපි පවර වේලගෙන ඒ ගානට අරගෙන අපිට පුළුවන් බෑග් වල මල් ගොඩ අසුරල කල් තියා ගන්න පුළුවන්. එතනින් එහාට අපි පස්සේ ඇසුරුම් කරන්නේ මම හිතන්නේ ඔබට ඒක කරයි. උපකරණ අපි භාවිතා කරන්නේ මේකට කොහොමද කියන එක ගොඩාක් මේ කණ්ඩායම් වලට දැන් තියෙන ගැටලුවක් තමයි මේ මැෂින් භාවිතා කරගන්න හැටි. මොනවද ගන්න මැෂින් කීකේ හරි ගැටලු තියෙනවනේ. ඇත්තටම මහා පරිමාණු කරන අයට ඇත්තටම දැන් වෙළඳපොලේ දැන් හේලිස්ලා ගිහින් මේ මැෂින් දැන් හදාගෙන යනවා. මම හිතන්නේ ඒවටත් කතා කරලා ඔබට මේ වගේ දේවල් හොයාගන්න පුළුවන් වෙයි. මේ තියෙන්නේ එක්තරා මැෂින් එකක්. මේක මේ අලුත් මැෂින් එකක්. මේකෙත් අර අපිට පුළුවන් ග්ලිඩ් CD අතු ශ්‍රෙඩර් මැෂින් එකක් විදිහට ඒ කියන්නේ මේකෙන් කපන එකක් තමයි අපිට මේක මම හිතන්නේ 2 wheel එකට උනත් මේ සවි කරගන්න පුළුවන් එකක්. එතනදී අපිට මේ ඔබට පළවෙනි මැෂින් එක පේනවා මේ අතු අපිට ලොකු ග්ලිඩ් CD අතු වගේ දේවල් කෙලින්ම අපිට මේකට ඇතුළු කරුවට පස්සේ එළියෙන් අපිට කැබලි ගැරලා විසි වෙලා යනවා. ඒකට අපිට බ්ලේඩ් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. මැෂින් ගන්නකොට මට ඇත්තටම කියන්න ඕනේ ඔබට හොඳට බලලා මේ දේවල් ගන්න ඕනේ. මොකද ඉස්සර පහුගිය කාලවල වල සමහරව ඉතින් ඔය එක එක ආයතන වලින් හදන මේ දාන ඒවා බලලා එකපාරට මේගොල්ලෝ ලොකු මුදල් වැය කරලා ගන්නවා. එතකොට ඒවා සමහර ඒ වගේ බ්ලේඩ් ඇඩ්ජස්ට් කරගන්න බැරි තත්ත්ව තියෙනවා. මේ ගන්න අවස්ථාවේ කියන දේවල් අන්තිමට නැහැ. ඒ නිසා ඒක කල්පනාකාරීව කරන්න. මොකද මිලක් වැය කරලා අපි මේ කියන්නේ වැඩිම මුදලක් වැය කරන්නේ මේ මැෂින් වලට. මේකෙදි ඇත්තටම අර අමුද්‍රව්‍ය හොයාගන්නේ වට එච්චර මේ මුදලක් යන්නේ නැහැ කෙනෙකුට. ඇත්තටම ගොන් මහත්තයෙක් උනත් ඉතින් අමාරුවෙන් පටන් ගන්න කෙනෙක් වෙන්න පුළුවන් නේ. එතකොට එයා ලොකු මුදලක් වැය කරනවා. අපි ලෝන් ස්කීම් එකකින් උනත් ගන්නවා තමයි. නමුත් අපි ඒව ගෙවන්න එපා. ඒ නිසා අපි මේකෙදි බොහොම කල්පනාකාරී වෙන්න ඕනේ. එතකොට මෙතනදී මේ ඒ වගේ කැබලි වෙලා විසි වෙන එකක් තමයි. බොහොම ලේසි. මේ වගේ මැෂින් එකක් අරගත්තම අපිට අමුද්‍රව්‍ය තියෙන තැනකට නම් මේ මැෂින් අරන් ගියාම දැන් ඒක එතනම අමුද්‍රව්‍ය ටික ගන්නවා. ඊට පස්සේ ඒකට අතු ටික දාලා මේ කැබලි කපාගෙනම ට්‍රැක්ටරේකට වටවගෙන අරන් එන්න පුළුවන්. අපි හදන කොම්පෝස්ට් හදන ස්ථානෙට. එහෙම කරන්න පුළුවන්. මොකද එකපාර දැන් ලෝඩ් එක ට්‍රැක්ටරේට පටවගෙන එනවට වැඩිය ලොකු අර අතු කැබලි අරන් එනවට වැඩිය කපාගත්තු අතු කැබලි විශාල ප්‍රමාණයේ ලෝඩ් එකකින් අරන් එන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ පහසු මේ ක්‍රම හදා ගන්න ඕනේ. අපේ ආයතනයේ නම් ගොඩක් දැන් දෙවෙනි ගෲපෙන් තියෙන එක අපේ ආයතනයේ එකක් තියෙනවා. මේ ඒක අපේ ආයතනයේ දැනට වැඩ කරගෙන යනවා. 4 wheel ට්‍රැක්ටරේට ළමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒකටත් මේ ශ්‍රෙඩින් මැෂින් එකක් විදිහට තමයි. ඒකට ග්ලිඩ් සීඩියා වල් සූරියකාන්ත කැප් පෙටිය වගේ ඕනම එරබදු ඔය ඕනම ශාකයක් දැම්මම අතු ඔක්කොම ඇඹරිලා කැපිලා කෑලි සෙන්ටිමීටර් 5 10 වගේ කෑලි වලට එනවා. අපිට මේක පහසුයි. මොකද අපේ ට්‍රැක්ටර් තියෙනවානේ 4 wheel ට්‍රැක්ටර් එකක් තියෙන කෙනෙකුට ඇත්තටම ඉතින් ඒකටම සම්බන්ධ කරගන්න තියෙනවා නම් පහසුයි. ඒක හයි දැන් ෆීල්ඩ් එකකට ගිහිල්ලා ඒක අර මැෂින් එකත් අරන් එතනින්ම කපාගෙන 4 wheel ට්‍රැක්ටරේට මේ ආයේ ටේලරේ දාගෙන අරගෙන එන්න පුළුවන්. ඉතින් අර ඒ වගේ ශ්‍රමය මේ අඩුවෙන් මේ වැය වෙන මැෂින් මේ ගන්න තියෙනවා නම් හොඳයි. ඒ වගේම ඒ සම්බන්ධව මිල ගණන් ඒවා මම හිතන්නේ අපේ ආයතනයේත් අපේ ප්‍රදීප් මහත්මයා මේ සම්බන්ධව කටයුතු කරනවා. තව අපේ ආයතනයේත් එක්ක එකතු වෙලා ජනසේනකේ හදන විශ්‍රාම ගිය ඉංජිනේරු මහත්මයෙක් ඉන්නවා. එතුමාගේ අධීක්ෂණය සහ අපේ ආයතනයේ මේ මග පෙන්වීම යටතේ හදාගත්ත මැෂින් තමයි ගොඩක් තියෙනවා. දෙක තුනක්ම තියෙනවා. ඉතින් ඒ වගේ මම හිතන්නේ ඉතින් ඉදිරියේදී ඒවා බලා ගන්න පුළුවන් නේ. අපේ මේ ආයතනයේ තියෙන මැෂින් එකක් තමයි මේ ඔබට පේන්නේ. ගොඩක් කලවම් කරගන්න තියෙන ටර්නින් මැෂින් එකක් විදිහට. අපිත් මේකත් අර මම කියපු විදිහට නිර්මාණයක් කරලා හදාගත්ත එක. මම දැන් පිටරටවල වල මේවා ගන්න මේ තියෙනවා. අනනේ කරගන්න පුළුවන් මේවා. හැබැයි ටිකක් මිලයි. නමුත් අපි ආයතනයේ අර තව මහත්වරු සම්බන්ධ කරන් හදාගත්තු එකක්. මේකේ මේ 4 wheel ට්‍රැක්ටර් එකකට තමයි මේක මේ කපල් කරගන්න තියෙන්නේ. එතකොට 4 wheel ට්‍රැක්ටරේ යන්න මේ ගොඩට මෙහා පැත්තෙන් ඉඩ තියෙන්න ඕන. නිතරම අර ගොඩක් හදද්දි මම ඒකයි කිව්වේ මැෂින් එකක් උනත් ක්‍රියාත්මක කරගන්න හරි පෙරලා ගන්න හරි තව මේ ඉඩක් තියලා තමයි ඊළඟ ගොඩ හදා ගන්න ඕනේ.
එතකොට මේ ට්‍රැක්ටරේ මේ පැත්තේ යනකොට මේක ඇතුලේ තියෙන්නේ මේ ඔබට පේනවා මේ නිපුල පාට වගේ මේක ඇතුලේ තියෙනවා මේ ෂාෆ්ට් එකක් වගේ තියෙනවා. ඒකේ මේ දැති තියෙනවා. මේක පේන්නේ නැහැ මෙතන අර ගොඩ කැරකෙන එක ඔබට පේන්නේ. ඒ දැති වලට මේක කැපිලා මේක මේ හොඳට මේ කලවම් වෙනවා. එතකොට පළවෙනි අවස්ථාවේ මේක දාද්දි ටිකක් අපහසුයි. මොකද අර තනකොළ රොඩු මේවා තියෙන තැම්බිලා වගේ තියෙන තත්ත්වය ටික පැටලෙන්න වගේ එන ගතියක් තියෙනවා. නමුත් ඒත් මේක දාගෙන යනකොට ඒ පැටලුණාට ඒවා කැපිලා යනවා. ඒ මේ ගිනි තනකොළ જાති ඒවා මේවා කැබලි කැපිලා වගේ යනවා. මොකද තැම්බිලා වගේනේ තියෙන්නේ. ඒ නිසා ඊට පස්සේ ඒකෙන් ඊළඟ මේවැක පහසු වෙනවා. ඊළඟ පෙරලීමේදී ඉදිරියාපත් වීමක් පහසු වෙලා තියෙනවා. එතකොට පළවෙනි වර කැපිලා යනවා. ඊට පස්සේ දෙවෙනි වතාවේ තුන්වෙනි වතාවේ හොඳට ගොඩ පෙරලෙනවා. එතකොට තවදුරටත් කුඩාම කෑලි වලට ඒවා කැපිලාම යනවා. එතකොට මේ ජීර්ණය පහසු වෙලා යනවා. එතකොට මේ පේන ට්‍රැක්ටරේ අපි අරන් යන අතරේ වතුර ටිකකුත් තියාගෙන යනවා නම් හෝස් එකකින් හොඳයි. ඒ අතරේ මේක අල්ලගෙන යනවා. සාමාන්‍යයෙන් අඩි 50කට විනාඩි පැය භාගයක් විනාඩි 45ක් වගේ උඩරින්ම එච්චර යන්නේ නැහැ. පැය භාගයක් වගේ අතරදී අපිට මේක මේ පෙරලා ගන්න පුළුවන්. නමුත් අපිට ඇත්තට මිනිස් ශ්‍රමය දැම්මොත් අපිට මිනිස්සු 4-5 දෙනෙක් ඕන මේ ගොඩ පෙරලා ගන්න. දවසකටත් කරගන්න ටිකක් අමාරුයි වැඩි 50 ගොඩක්. ඕක කරන්න යනකොට ඇත්තටම ප්‍රායෝගිකව ටිකක් අපහසුයි. ඉතින් ඒ නිසා මේ මැෂින් වල තියෙන මේක ඊට අමතරව වාසියක් තමයි මැෂින් එක නිතරම අපිට සති දෙකෙන් දෙකට උනත් මේක මේ දාලා හොඳට කලවම් කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේක හොඳයි කියලා හිතනවා. මේකේ පොඩි අඩුපාඩු මේ මැෂින් එකේ තියෙනවා. දැනටත් අපිට මේ සම්බන්ධව ඔබලාට මේ බලාගෙන මේ විදිහට නිර්මාණයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ අපේ මිස්ටර් ප්‍රදීප් මේව සම්බන්ධ කරන මැෂින් සම්බන්ධයෙන් එතුමාගෙන් උපදෙස් ලබා ගන්න පුළුවන් මේක කරගන්නේ කොහොමද කියන එක. එතකොට සම්බන්ධීකරණය කරලා දෙයි. මේ මැෂින් එක සහ අනිත් මැෂින් එකත් කතා කරලාම අපි ට්‍රාන්ස්ලේෂන් එකට යමු. ඔබට පේනවා කහ පාට ලොකු මැෂින් එකක් නේද? එතකොට ඇත්තටම අපි දැන් ලංකාවේ අපි හිතුවට ඇත්තටම අපිට මේ අපේ ලංකාවේ මේ පුත්තලම් ප්‍රදේශයේ මහත්මයෙක් අපිත් එක්ක ගොඩක් එකතු වෙලා අපේ අධීක්ෂණය යටතේ තමයි මේ මහත්මයා පටන් ගන්න තියෙන්නේ. විශාල ප්‍රමාණයේ මහා පරිමාණව කරන කෙනෙක්. එතුමා මේ අරගෙන තියෙනවා මේ වගේ විශාල මේ යන්ත්‍රයක්. එතකොට මේක කෙලින්ම හැබැයි මේ යන්ත්‍රයේ තියෙන මේ කියන්නේ අවාසියක් කියන්නේ දැන් 2 wheel දැන් 4 wheel එකක් වගේ නම් අපේ ට්‍රැක්ටරයක් නම් වෙන වැඩකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. නමුත් මේ යන්ත්‍රයේ කෙලින්ම මම හිතන්නේ ලක්ෂ 13ක් වගේ ලොකු මිලක් වුණා කිව්වා. මේ මිල ගණන් මේ පස්සේ ඔබට දැනගන්න පුළුවන් නේ. එතකොට මේ යන්ත්‍රයෙන් නම් මේ මුළු ගොඩක්ම ඉක්මනින් පෙරලා ගන්න පුළුවන්. බොහොම පහසුවෙන් පුළුවන් කියලා තමයි කියන්නේ. ලොකු විශාල මේ අඩි 100 වගේ ගොඩවල් ගහලා මේක මේ මහා දැවැන්ත විදියට දැනටත් අක්කර දෙකක වගේ ආරම්භ කරලා තියෙනවා කියලා තමයි කිව්වේ. මම අපේ මේ මම හිතන්නේ අධීක්ෂණය කරලා තිබුණා මේ ශාස්ත්‍රය. ඉතා හොඳින් කරගෙන යන කොම්පෝස්ට් ව්‍යාපාරයක්. ඉතින් මේ මම මැෂින් එකක් මේ සඳහා සුදුසුයි කියලා මේ ටිකක් නිර්දේශ කරගන්න පුළුවන්. ඕකේ ඊළඟට අපිට ක්‍රෂර් මැෂින් එකක්. ඒ කියන්නේ දැන් අපි හදාගත්තනේ කොම්පෝස්ට් ටික. ඔබට දැන් මතකයිනේ දැන් අන්තිම පෙරලීමෙන් පස්සේ මම කිව්වා පොඩ්ඩක් වේලලා අපි පවන වේලලා දාගන්න කොම්පෝස්ට් ටික අපිට මේ සමහර වෙලාවට මේක ටිකක් ලොකු කැට වශයෙන් තියෙන අවස්ථා තියෙනවා. මේ එතකොට අපිට පුළුවන් මේ කැබලි ටික මේ ඊට පස්සේ ඒ වගේ කොම්පෝස්ට් කැට වගේ තියෙන අවස්ථාවලදී අපිට වෙනවා මේක කුඩු කරගන්න. සමහර වෙලාවට දැන් අපි ඇත්තටම ව්‍යාපාර මට්ටමින් අපි වෙළඳපොළට මේක දාන්න ඕනනේ. වෙළඳපොළට මේක දාන්න අවශ්‍ය වෙන වෙලාවෙදී අපිට මේ කැට වශයෙන් තියන්න බෑ. අපිට මේක කුඩු කරන්න ඕන. මේක හලන්න ඕන. මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒකට අපිට මේ කැට ටික කුඩු කරගන්න පුළුවන්. කුඩු කරගන්න නම් අපි මේ කොම්පෝස්ට් ටික මේ වගේ අපිට මේ තියෙන්නේ මෙතන ඔබට පේනවා රතු පාට මැෂින් එකක්. ඒක ජිනසේන ආයතනයෙන් ලබාගත්තු එකක්. එතකොට අපිට ඒකෙන් කොම්පෝස්ට් ටික කුඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක මල්ටි චොපර් එකක් විදිහට සාමාන්‍ය මේක අනිත් පැත්තෙන් අපිට මේකට මේ අමුද්‍රව්‍ය කැබලි කරන්නත් පුළුවන්. මල්ටි චොපර් එකක් විදිහට මේක අපි භාවිතා කරනවා. දෙකම කරන්න පුළුවන්. කැබලි කුඩු කරගන්නත් පුළුවන්. ඒ විදිහට මේ කැබලි කරගන්නත් පුළුවන්. ඒ දෙකම කරන්න පුළුවන්.
ඊට පස්සේ අපිට ඒ කුඩු කරගන්න තමයි මේ යන්ත්‍රය අපි නිපදවලා තියෙන්නේ. එතකොට ඊළඟ එක ඔබට පේනවා ඩ්‍රම් එකක් වගේ තියෙනවා. ඒකත් අපිට කොම්පෝස්ට් දාපුවාම ඇතුළට කුඩු කරලා පවුඩර් එකක් විදිහට අපිට එළියට ගන්න පුළුවන්. ඉතින් මේ එක මැෂින් එකක් නෙමෙයි, මේකට ගොඩක් මැෂින්ස් වර්ග ගොඩාක් තියෙනවා. අපිට පිට රටවල් වලින් ආනයනය කරගන්න පුළුවන්. ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන්. ඊළඟට අපි මම කතා කරුවා මේක මේ උපදවගත්තු කොම්පෝස්ට් එක මේ කුඩු කරා ඊට පස්සේ අපිට හලන්න ඕනේ. ඇත්තටම දැන් කුඩු කරපුවාම ඒකේ අපද්‍රව්‍ය තියෙනවා. සමහර වෙලාවට ගිනි තනකොළ අපි දාපු නිසා ඒ වගේ පොඩි කෑලි ඉතුරු වෙන්න පුළුවන්. ඊළඟට කිවිසීඩියා වගේ කඳන් දැම්මා. එතනදී අපිට පොඩි පොඩි කෝටු කෑලි ඉතුරු වෙන්න පුළුවන්. අන්නාසි ගස් ටිකක් අපි දැම්මොත් ඒකේ අර අන්තිමටම අලේ වටේ තියෙන මුල වගේ පුංචි කෑලි ඉතුරු වෙන්න පුළුවන්. ඉතින් ওই වගේ පුංචි අපද්‍රව්‍ය ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඉතින් මේ දේවල් අපිට හලන්න ඕනේ. ඒ නිසා අපිට මේ සඳහා අපි සාමාන්‍යයෙන් නම් මිලිමීටර් 4 දැල තමයි අපි භාවිතාවට ගන්න. මිලිමීටර් 4 ඒ දැලක් අපිට භාවිතා කරගන්න පුළුවන්. දැන් මේ තියෙන්නේ මේ සීවිං මැෂින් ගොඩක් තමයි අපේ ආයතනයේ තියෙන එක තමයි මේ රවුමට මෙතන ඔබට පේනවා මම හිතන්නේ මේ මෙන්න මේක. ඒක තමයි පොඩි මෝටරයකින් වැඩ කරන්නේ. මේක කැරකෙනවා. මේක කැරකෙනකොට අපි අර කුඩු කරගත්තු කොම්පෝස්ට් එක මේ දැල ඇතුළට අපි දානවා. සවලකින් වගේ විසි කරනවා ඇතුළට. ඒ ඇතුළට විසි කරන වෙලාවේදී මේක කැරකෙනකොට මේ දැල ඇතුළේදී රොඩු ටික ඉතුරු වෙලා යටින් ඔබට පේනවද මන්ද මේ යටින් මේක මේ කුඩු ටික ඔක්කොම පවුඩර් එකක් විදිහට හැලෙනවා. එතකොට අපිට ඒ ටික අපිට අරගෙන පැක් කරගන්න පුළුවන්. දැන් එතනදී අපද්‍රව්‍ය ටික ඊට පස්සේ අර දැල ඇතුළේ ඉතුරු වෙනවා. සමහරවිට වැඩිපුර තිබුණොත් එහා පැත්තෙන් වැටෙනවා. එතකොට මේ අපද්‍රව්‍ය ටික අපිට පුළුවන් කම්පෝස්ට් එකට නැවතාවක් එකතු කරගන්න. හදන ගොඩට එකතු කරගන්න පුළුවන්. මේ මෙතනදී මට කියන්න සාමාන්‍යයෙන් දැන් අපි හොඳට හදපු කොම්පෝස්ට් එකකින් සාමාන්‍යයෙන් දැල ඉතුරු වෙන්නේ 15ක් විතර තමයි. ඊටත් වඩා වැඩියෙන් අපිට ඉතුරු වෙන්න කියන්නේ ඇත්තටම අපිට මේ අපේ කොම්පෝස්ට් එක හොඳට ජීර්ණය වෙලා නැහැ. ඒක يعني හොඳට ජීර්ණය වෙලා නැහැ. ඒක මොකක් හරි හේතුවක් ඇති. ඒ නිසා අපිට මේක නැවත ටිකක් ඒ කොම්පෝස්ට් එක ආයෙ ගහලා තියන්න වෙනවා. ඒ නිසා මේ 180ක්ම හැලෙන්න ඕන දැන් ඒක. ඔබට තේරෙනවා ඇති මම කියන එක. විශාල කැබලි ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ කොම්පෝස්ට් එක හරියට ජීර්ණය වෙලා නැහැ කියන එක. ඒ නිසා අපි ඒක ගැන හොඳ අවධානයක් යොමු ඕනේ. කොට මේ